Good afternoon. සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි දැන් බලාපොරොත්තු වෙන්නේ අද අපේ දේශනමාලාව කරගෙන යන්න. ඉතින් ඔයාලා ඇහෙනවද මාව? ඇහෙනවද? good afternoon. ඇහෙනව නේද? right. එතකොට දැන් අපේ මේ නීති පාඨමාලාව අපි පටන් ගන්නකොට දැන් ගිය අවුරුද්දේ ඔයගොල්ලෝ දන්නවා අපි කළා මේවා කරලා සිලබස් එක ආයි මුලින් ඉඳන් කරනවා. ඉතින් මම උත්සාහ කරනවා ඔයගලන්ට විශේෂයෙන්ම තව දේවල් කීපයක් මේ පාර ඇඩ් කරන්න අපේ දේශනවලට විශේෂ ඒවා. ඉතින් ගිය පාර දේවත් එක්ක ඉතින් ඒකෙදි අපි ඉස්සෙල්ලාම මේකේ විශේෂේශ්‍රය ගැන අපි පොඩ්ඩක් විනාඩි දෙකක් විතර කතා කරමු. මේ විශේෂේශ්‍රය ගැන කතා කරනකොට ඔයගොල්ලෝ දන්නවා මේක නීතිය. ඉතින් දැන් පළවෙනි වතාවටම සමහර වෙලාවට ඔයගොල්ලෝ මේ නීතිය ගන්න ශිෂ්‍යයාව වෙන්න පුළුවන්. ඒ වගේම බැංකුවේ වැඩ කරන අයත් ඇති, බැංකුවල ඒ වගේම බැංකුවල වැඩ නොකරන අයත් ඇති. එතකොට මේකෙදී මම හැන්ඩ් අවුට්ස් දෙකක් ඔයගොල්ලන්ට එවලා ඇති. ඒවත් ඔයගොල්ලන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් අද ටොපික් එකට. දැන් අද අපි බලාපොරොත්තු වෙන්නේ ඉස්සෙල්ලාම මේ පොඩි හැඳින්වීමක් කරලා ඊට පස්සේ අපි නීති විෂය ගැන පටන් ගන්න. එතකොට අපේ මේ බැංකු මම ඉස්සෙල්ලා බැංක් ඔෆ් සිලෝන් එකේ හිටියේ. දැන් මේකේ දීර්ඝ කාලයක් ලෙක්චර් එකේ නම දංගල්ල බැංක් ඔෆ් සිලෝන් එකේ හිටපු ඒජන්ට් කෙනෙක්. එතකොට මේ දීර්ඝ වශයෙන්ම මේ අවුරුදු 20කටත් වැඩි අපි දිගටම මම මේක ලෙක්චර්ස් කරපු කෙනෙක් අපේ බැංකුවේ වගේම. ඉතින් ඔයගලන්ට ඕන ප්‍රශ්නයක් මේ විෂය ගැන දැනගන්න පුළුවන්. ඒ වගේම නීතිඥයෙක් නිසා. ඉතින් ඒ නිසා හැමදාම මම කියන විදිහට මේ වැඩ කරගෙන යන්න. තවත් ලෙක්චර් කෙනෙක් අපි ජොයින් වෙනවා. අපි දෙන්නත් එක්ක තමයි විශේෂයෙන් කරන්නේ. මොකද ඒකට වඩා හොඳයි. ගිය පාරවලත් කරේ එහෙමයි. ඉතින් අපි මේ ටොපික්ස් වලදී මම කරන්නේ බැලුවම් දැන් ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය ගැන කතා කරනකොට කතා කරන්න ඉස්සෙල්ලා ලංකාවේ නීතිය කොහොමද කියන එක එන ප්‍රශ්නයක් වෙනවා. දැන් ඔයගොල්ලන්ගේ මම ප්‍රශ්නයක් අහුවොත් කාට හරි ඉක්මනින් කියන්න පුළුවන්ද අපේ රටේ පාවිච්චි කරන නීතිය කොහොමද කියලා? කෙනෙක් හරි කියන්න බලන්න මට ඇහෙන්න. අපේ රටේ නීතිය කොහොමද නීතියක්ද අපි පාවිච්චි කරන්නේ? කියන්න පුළුවන්ද කාට හරි? වයින් එපා. රෝම ලන්දේසි නීතිය, ඉංග්ලිෂ් ලෝ. ගොඩක් ඒවා තියෙනවා. රෝමන් ඩච් ලෝ. හරි ඔයගොල්ලෝ හොඳයි. එතකොට දැන් එක්කෙනෙක් කියනවා ඉංග්‍රීසි නීතිය කියලා. තව එක්කෙනෙක් දාලා තියෙනවා රෝම ලන්දේසි නීතිය. සිවිල් නීතිය කියලා තව එක්කෙනෙක් දාලා තියෙනවා. ඔක්කොම හරි ඔයගොල්ලෝ. ඉතින් එතකොට අපි ශ්‍රී ලංකාවේ නීතිය කොහොමද කියලා අහුවම දැන් මේ 3-4 දෙනෙක් එක නීති කියනවා. මොකද තත්ත්වේ? ඉතින් පොඩි මේකක් තියෙනවා වගේ තේරෙනව නේද? එක්කෙනෙක් ඉංග්‍රීසි නීතිය කියනවා, තව එක්කෙනෙක් රෝමන් ඩච් ලෝ කියනවා, තව එක්කෙනෙක් සිවිල් නීතිය කියනවා. ඉතින් අන්න ඒක තමයි අපි ඉතා පැහැදිලිව අපේ මේ විෂය ගැන දැනගන්න ඕනේ. මොකද මේ විෂය ගැන දැනගන්න අවශ්‍ය වෙන්නේ විශේෂයෙන්ම අපේ නීතිය ගැන කතා කරනකොට අපේ නීතිය ගැන කතා කරනකොට විශේෂයෙන්ම දැනගන්න ඕනේ ප්‍රධානම කාරණේ තමයි very clear වෙන්න ඕනේ. අපි දැන් නීතිය ඉගෙන ගන්නකොට මෙතෙන්දී black and white වෙන්න ඕනේ හැමදේම. අද පළවෙනි දවසේම කියන්නේ. යම් කිසි කෙනෙක් මොනවා හරි දෙයක් ඇහුවොත් අපිට පුළුවන්කම දෙන්න ඕනේ ඉතින් හොඳින් උත්තර දෙන්න. ඒක තමයි වැදගත්ම දේ. ඉතින් ඒ උත්තර දීම ඉතින් වැදගත් වෙනවා. මොකද මේකෙදී අවශ්‍ය වෙන ප්‍රධානම කාරණේ තමයි පැහැදිලි දැනුම. අන්න ඒකයි. ඒක හැම විෂයකටම ඕනේ. මොකද විශේෂයෙන්ම නීතිය සම්බන්ධව ගැටලුවකදී අපිට දැන් උත්තර ලියනකොටත් ඒකමයි. ඒකේ බේස් එක මෙහෙමයි. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ අපේ ප්‍රශ්න පත්‍රය හැදිලා තියෙන විදිහත් මම විනාඩියෙන් කියන්නම්. තප්පර ගානකින්. ඔයගොල්ලෝ දන්නවා පළවෙනි ප්‍රශ්නෙට දැනගන්න දන්නේ නැති අය පළවෙනි ප්‍රශ්නෙට කොටස් 10ක් තියෙනවා. මල්ටිපල් 5යි. තව එකකින් උත්තර ලියන්න ඒවයි. එතකොට එකකට ලකුණු 2 ගානේ පළවෙනි ප්‍රශ්නෙට ලකුණු 20යි. තව ඉතුරු 80ට තව ප්‍රශ්න 4කට උත්තර ලියන්න ඕන. එතකොට එක කොටසකට එක ප්‍රශ්නයකට 80 කියන්නේ 24ක්නේ.
එකකට කොටස් 4 බැගින් දෙනවා. 4 බැගින් තියෙනවා. එතකොට ලකුණු 5 ඒවා 4ක් 20යි. 20 ඒවා 4ක් 80යි. 80යි අර කම්පල්සරි ක්වෙස්චන් එකයි එහෙමයි 100 හැදෙන්නේ. ඉතින් එතකොට මේ පළවෙනි ප්‍රශ්නේ ඕන කෙනෙක් හිතන්න පුළුවන් හරි ලේසියි නේ. ඉතින් මල්ටිපල් චොයිස් නේ. ටැක්ටික් ගාලා ගහන්න පුළුවන් ගල. එහෙම බෑ. ඒක අමාරුයි. ඇත්තටම හරියට දැනගන්න ඕනේ හොඳටම. හරියටම උත්තරේ කියන්න ඕනේ. අනිත් එක නීතියේදී ඔයගොල්ලෝ පළවෙනි දවසේ මතක තියාගන්න ඕනේ පළවෙනිම කාරණේ තමයි අපි ફોකස් කරන්න ඕනේ හරියටම. ඉතින් ඒව මම පස්සේ වරින් වර ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ඉතින් එතකොට දැන් ඔයගොල්ලෝ කිව්ව තුනම හරි. ඉංග්‍රීසි නීතියක් තියෙනවා, රෝමලන්දේසි නීතියක් තියෙනවා, සිවිල් නීතියක් තියෙනවා. තවත් නීති තියෙනවා. එතකොට කෙනෙක් මැරුණාම තියෙන නීතිය මොකද්ද? හොරගමක් කළොත් තියෙන නීතිය මොකද්ද? දන්නවා ඔයගොල්ලෝ ඒක අපරාධ නීතිය කියලා. ඉතින් අන්නේ විදිහට අපරාධ නීතිය. ඔව් කල්පනී හරි ඔයා. එතකොට මේ මෙතෙන්දී මට ඒ කාරණා තියෙනවා. ඉතින් හැබැයි මේකෙදී අපි ඊටාම හොඳින් මේක දැනගන්න ඕනේ. මොකද හොඳින් දැනගන්න ඕනේ කියන්නේ ඒක හරියට අවබෝධයක් නැතුව බෑ. දැන් අපි නීතියේ බෙදීම ගත්තොත් අපි විශේෂයෙන්ම අපි මෙතෙන්දී අපි අපේ ටියුට් එකක් අරන් බැලුවොත් අපේ ටියුට් එකේ ඔයගොල්ලෝ දකිනවා මෙතෙන්දී නීතිය බෙදීම. මම හිතන්නේ මම පේනවා ඇති නීතිය බෙදීම කියලා අපි එකක් තියෙනවා මෙතන. සිවිල් නීතිය සහ අපරාධ නීතිය. ඔය ටියුට් එක ඔයගොල්ලෝ ගාව තියෙනවා. දැන් මේකෙදී මම කියනවා මෙතන අපරාධයක් නොවන සෑම අනෙක් වරදක්ම සිවිල් නීතිය යටතට ඇතේ. පුද්ගල ස්වරූපයෙන් පැනනගින්නා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සිවිල් වරදක් වේ. එතකොට සිවිල් වරදට උදාහරණ තමයි හානියක් සහ නොසලකිල්ල. එතකොට ඔයගොල්ලෝ දන්නවා සිවිල් වරදයි අපරාධ වරදයි. ඒක ලෝකයේ තියෙන හැම නීතියකම තියෙනවා. දැන් ඔය පළවෙනි හෑන්ඩ් අවුට් එකේ මේ හෑන්ඩ් අවුට් එකේ තියෙන්නේ අපේ සාමාන්‍ය සැකිල්ලක් තියෙන්නේ මේ අපිට කරන්න ඕන ලංකාවේ නීතිය ගැන ඉගෙන ගන්නකොට ගන්න ඕන සැකිල්ලක්. දෙවෙනි ටියුට් එකේ තමයි විස්තර වශයෙන් තියෙන්නේ. අපි දැන් ඔයගොල්ලෝ මම අහපු ප්‍රශ්නෙට උත්තරේ කිව්වහම දැන් ඔයගොල්ලන්ට පේනවා අපේ නීතිය ටිකක් සංකීර්ණ එකක් කියන එක. අන්න එතකොට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මෙතෙන්දී මොකද්ද මේ දේ කියන එක. ඉතින් අපි තවදුරටත් මේ ගැන කල්පනා කළොත් ඔයගොල්ලන්ට පේනෙයි මේකෙදී සිවිල් නීතියේ ශාඛාවන් කොටකුත් මෙතන පේන්න තියෙනවා. සිවිල් නීතියේ ශාඛාවන් වගේ. ඔය ගොඩාක් තියෙනවා නීති. දීපල නීතිය, ගිවිසුම් නීතිය, දිලික්ත නීතිය, බාහිර නීතිය, පුද්ගල නීතිය, අනුප්‍රාප්ත නීතිය, කාර්මික නීතිය, වාණිජ නීතිය, ව්‍යවස්ථාපිත නීතිය. දැන් මේ නීති ඔක්කොම ටික අපි අපේ නීති උපාධියක් හෝ ලෝ කොලෙජ් එකේ යනවා නම් අපිට ওই ටික කරන්න වෙනවා. නමුත් දැන් ඔය ප්‍රධානම බෙදීම ඕනම රටක ඔය නීති තියෙනවා. ඒගොල්ලන්ගේ භාෂාවලින් තියෙයි. නමුත් මේ මූලික හැඳින්වීම සිවිල් වරද අපරාධ වැරදි කියලා මේ වැරදවල් දෙකේ වෙනස දැනගන්නත් ඕනේ. ඉතින් ඒක ලංකාවේ නීතිය කොහොමද කියලා හැබැයි අර රෝමලන්දේසි නීතිය, ඉංග්‍රීසි නීතිය දැන් උඩරට පැත්තට ගියොත් තියෙනවා උඩරට නීතිය. යාපනයේ පැත්තේ තේසවලමේ නීතිය. මුස්ලිම් අයට බලපාන්නේ මුස්ලිම් නීතිය. තවත් පුද්ගල නීති වගේකුත් තියෙනවා. ඉතින් ඒක නිසා අපි ඒක කුමක්ද කියලා ඒකත් හොයාගන්න ඕනේ. දැන් ප්‍රශ්න පත්‍රයේ හැටිත් ඔයගොල්ලෝ දන්නවා අපේ ලංකාවේ නීති පද්ධතියට එන්න පෙර අපි මේ සිවිල් වරදක් සහ අපරාධ වරදක් කියන එක මොකක්ද කියන එක පැහැදිලිව දැනගන්න ඕනේ. ඔයගොල්ලෝ දැකලා තියෙනවා දැන් අපරාධයක් වුණාම පොලිසියෙන් තමයි මේ නඩුව මෙහෙවන්නේ. දැන් අපි ඉස්සෙල්ලාම මේක පොඩ්ඩක් උඩට ගිහිල්ලා බලමු. දැන් බලන්න දැන් මේකේ අවුට්ලයින් එක ගත්තොත් අපි මම ඊට පෙර පොඩ්ඩක් කැමති සිලබස් එක කියන්න. ඕකේ නැති නිසා දැන් අපේ සිලබස් එකේදී ඔයගොල්ලෝ ශ්‍රී ලංකාවේ දැන් ඕන සටහන් පොතක් ළඟ තියාගන්න ඕනේ ඉදිරියට. ඒකෙදී හැමදේම සටහන් කරගන්න. හොඳට අහගෙන ඉන්න පළවෙනියටම. දැන් මොකද මේකේ අපි අප්ලෝඩ් කරලා තියෙන නම් ඔයගොල්ලන්ට මේව බලන්න පුළුවන් ඕන වෙලාවක. මම හිතන්නේ YouTube එකකට දානවා මේව මම හිතන්නේ. ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය ගැන අපි ඉස්සෙල්ලාම සාකච්ඡාවක් කරනවා. පළවෙනි පරිච්ඡේදයේ ඇටියට පළවෙනි සතියේ අපි කරනවා ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය. ඊළඟට දෙවෙනි සතියේ දෙවෙනියට අපි නීති මූලාශ්‍ර. ඒවා ලියාගත්තර කමක් නැහැ පොඩ්ඩක් සිලබස් එකත් මම අවුට්ලයින් එකක්. ඒ වගේම ශ්‍රී ලංකාවේ උසාවි පද්ධතිය. ශ්‍රී ලංකාවේ උසාවි පද්ධතිය ගැන අපි කරනවා. ඒ කියන්නේ courts procedure in Sri Lanka. ඊළඟට ගිවිසුම් නීතිය law of contract කියන එක කරනවා. ගිවිසුම් නීතියෙන් පස්සේ අපි ඒකේ දවස් දෙකක් විතර කරලා bank and customer relation බැංකු කරු සහ ගනුදෙනු කරු කියන මාතෘකාවට එහෙම නැත්නම් අපිට කෙටියෙන් දැම්ම හැකි බැංකු නීතිය කියලා.
ඒ බැංකු නීතිය සාමාන්‍ය ලෙක්චර්ස් 4ක් 5ක් 6ක් විතර සමාන 5ක් විතර කරයි 4ක් 5ක් විතර. ඒ ඔයගොල්ලෝ බැංකුවේදී කරන්නේ මොනවද කියන එක. ඉතින් දැන් ඔය හෑන්ඩ් අවුට් එකේට වඩා මම මේ කියන ටික දැන් අහගෙන ඉන්නේ හෑන්ඩ් අවුට් එක තියෙනවනේ ඉතින්. ඊට පස්සේ මම බලාපොරොත්තු වෙනවා මේ කරන්න සුරුකුම් කියලා જાතියක් තියෙනවා අපි ණයක් ගන්නකොට. ඒ ටොපික් එක තමයි ණය සහ සුරකුම්. එහෙම නැත්නම් බැංකු අත්තිකාරම් සඳහා සුරකුම් කියන මාතෘකාව. ඊට පස්සේ කරනවා බලාපොරොත්තු වෙනවා කරන්න මේ මුදල් විශුද්ධිකරණය money laundering කියන සබ්ජෙක්ට් එක. money laundering කියන සබ්ජෙක්ට් එක කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ money laundering කරන් පස්සේ ණය නොගෙවු ණය අය කර ගැනීම recovery of debt recovery law සම්බන්ධ මේ කියන්නේ ණය අය කර ගැනීමේ නීති ගොඩක් තියෙනවා කීපයක් තියෙනවා ඊටාම වැදගත් මාතෘකාවව ඊළඟට විද්‍යුත් ගනුදෙනු සම්බන්ධව අපි සාකච්ඡාවක් කරනවා අවසාන වශයෙන් තවත් පොඩි මාතෘකා තියෙනවා ඒවා හැම එකම මම මෙතෙන්දී සබ් ටොපික්ස් ගැන කිව්වේ නෑ ප්‍රධානම මාතෘකාව තමයි මේ කතා කළේ එතකොට ඊළඟට අවසාන ප්‍රධාන මාතෘකාව හැටියට පාරිභෝගික ආරක්ෂණය. දැන් පාරිභෝගික ආරක්ෂණය කියන එක ඔයගොල්ලෝ මේ දවස්වල පාරිභෝගික ආරක්ෂණ අධිකාරියෙක් කියන එක දැන් ඔයගොල්ලෝ දකිනවා මම හිතන්නේ මේ පොහොර ප්‍රශ්නේදී හරියට පාරිභෝගික ආරක්ෂා පනතේ මේ අධිකාරිය සම්බන්ධව දේවල් මේක පිට රූපවාහිනියෙන් ගුවන්විදුලියෙන් ඔයගොල්ලෝ අහනවා දකිනවා. ඉතින් එතකොට මේ හැම දෙයක් සම්බන්ධවම ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් වෙනවා මේ පාඩමේදී. එතකොට අපි මොනවද අපිට තියෙන නීති බැංකුකරුවෝ හැටියට අපි ගනුදෙනුකරුවන්ට වැඩ කරනකොට ඒ නීති කොහොමද මෙහෙවන්නේ ඒ ආදි වශයෙන්. ඉතින් ඔන්න ඔය ආකාරයේ විශේෂ ශේත්‍රයක් ඔයගොල්ලන්ට තියෙන්නේ කරන්න. ඉතින් ඒක නිසා මේ විශේෂ ශේත්‍රය ඉතාම වැදගත් වෙනවා. අපි විශේෂයෙන්ම බැංකුවට පමණක් මේක බැංකුවේ වැඩ කිරීමටම පමණක් අදාළ දෙයක් නෙමෙයි සාමාන්‍ය කෙනෙකුට උනත් අපේ දේවල් ටියුටර් ඩවුන්ලෝඩ් කරගන්න. මේ දැන් ඔයගොල්ලන්ගේ කම්පියුටර්ස් වලට ඇවිල්ලා ඇති ඒක අරගෙන ඩවුන්ලෝඩ් කරලා print එකක් ගන්න එච්චරයි. එතකොට ඒවට ලින්ක් එවලා ඇති ඉන්ස්ටිටියුට් එකෙන් සාමාන්‍යයෙන් එහෙම තමයි අපි හැමදාම කරන්නේ. ඔය ටියුට්ස් ඔක්කොම ගන්න පුළුවන් ඕගොල්ලන්ට. ඉතින් අරගෙන ඒක සුරකියව තියාගෙන මේ ෆයිල් එකක් තියාගන්න ටියුටෝරියල්ස් වලට නෝට්ස් වලට තියාගන්න. ඊට පස්සේ අපි ප්‍රශ්න සාකච්ඡා කරන්න පුළුවන් වෙයි ඉදිරියේදී. ඒක ඔක්කොම පැහැදිලිව කරගන්න. මොකද අපිට මේ දිග ලෙක්චර් හෝල් එකේ ඉඳගෙන මම මේ කරන්නේ ඉන්ස්ටිටියුට් එකේ. ඉතින් ඇත්තටම දැන් මට දුකයි මේ ඩෙස්ක් බංකු දිහා දකින්නකොට. මොකද මේවා පිරෙන්න සෙනග ඉන්නවා අපි ඉතින් ළඟට ඇවිල්ලා බොහොම හොඳින් තමයි මේ දේශන මාලාවන් කරගෙන ගියේ. නමුත් අපේ විතරක් නෙමෙයි ලෝකයේ හැමතැනම තියෙන ප්‍රශ්නයක් නිසා මේ සංගත රෝගය නිසා අපිට මේ විදිහට කරන්න සිද්ධ වෙලා තියෙනවා. නමුත් අපි එහෙම කියලා අපි ඉගෙනීම අපි නවත්තන්න අවශ්‍ය නැහැ. අපි ඒවා දිගින් දිගටම රට වෙනුවෙන් කළ යුතු වෙනවා. රට වෙනුවෙන් කරන්න තියෙන හැම දෙයක්ම අපි කරන්න ඕනේ රටේ පුරවැසියෝ ඇටියට. ඉතින් ඒක නිසා මේ දේවල් අපි අත්තරින් හොඳ නැහැ. හැම දෙයක්ම අපි කරගෙන යන්න ඕනේ. අන්න ඒක සිත්ති තබා ගන්න හැම කෙනෙක්ම මේ පාඩම පටන් ගන්න දවසෙම මම මේ කියන්නේ. ඒ වගේම අපි මේ කරන්නේ අපේ සම්පූර්ණ පුද්ගලික දැනුමටත් එක්ක මෙතෙන්දී ඔයගොල්ලන්ට මේ හම්බ වෙනවා මේ නීතිය විශේෂයි. ඒක ඉතාල වැදගත් වෙනවා. ඔය සිලබස් එකේ ඉතා කෙටියෙන් කිව්වේ අපි මම වෙලාව නාස්ති කරන්න මට විදිහක් නැහැ. මොකද ඉතා කෙටි වෙලාවක් ඔක්කොම මේ ඉස්සර වගේ ගොඩක් කියවන්න වෙලා නැහැ. මේ සීමිත කාල පරිච්ඡේදයක් අපිට මේ කරන්න වෙන්නේ. නමුත් ඒකෙදි අවශ්‍ය ටික මම කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ දැන් අවුට්ලයින් එක තමයි මම මේ පෙන්නන ටියුට් එක මම ඉස්සෙල්ලා පොඩ්ඩක් උඩින් ගිහිල්ලා ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඕන්ලයින් කම්පියුටර් එකෙත් ඔක තියෙනවා. දැන් මේ නඩු තීන්දුව දැක්කට එකපාරට ප්‍රශ්නයක් කරගන්න එපා. අපි කතා කරනකොට ඒක කියන්නම්. දැන් මේකෙදි දැන් බලන්න ඔය මුලින්ම කිව්වේ ව්‍යවස්ථා මගින් නිර්මිතන්නේ. දැන් ඔය ඉංග්‍රීසි දැන් ඉස්සෙල්ලාම මෙහෙමයි. දැන් මේකෙදි ඔයගොල්ලන්ට එකපාරට ඇති මේ ඉංග්‍රීසි නීතිය ගැන කියනවා ආයි අරවා කියනවා මේවා කියනවා නැහැ. දැන් මෙන්න මේ කාරණා ටික තමයි අපි මුලින්ම දැනගන්න ඕනේ මේ ටියුට් එකේ උඩින් තියෙන්නේ. එතකොට දකින්න තව පොඩ්ඩක් අපි උඩට යමු. දැන් ඔයිට උඩේ ගැන මම ඉස්සෙල්ලා පෙන්නුවේ මේ නීති ගොඩක් සිවිල් නීතිය තියෙනවා. අපි ඉස්සෙල්ලා මේ දැන් ඔයගොල්ලන්ට එක දෙයයි කියන්න තියෙන්නේ අපේ නීති තියෙනවා කීපයක්. මොනවද මේ නීති? දේශ භූමි නීති වශයෙන් රෝමලන්දේසි නීතියයි ඉංග්‍රීසි නීතියයි තියෙනවා. ඊට පස්සේ උඩරට නීතිය, දේශපාලන නීතිය සහ මුස්ලිම් නීතිය ලංකාවේ පුද්ගල නීති වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ පොයින්ට් එක විතරක් දැනට දැනගන්න. අපි නීති පද්ධතියට වෙන්නේ ඉස්සෙල්ලා. නමුත්
ලෝකේ හැම රටකම තියෙනවා මේ සිවිල් නීතිය අපරාධ නීතිය කියලා. ඒ කියන්නේ දැන් අපි ඉදිරියට කරන්න එන නීති පද්ධති වල ඔක්කොම තියෙනවා. නමුත් මිනිස්සු ජීවත් වෙනකොට සිවිල් කියන්නේ අපි සාමාන්‍ය ජනතාවගේ සම්බන්ධයිනේ. එතකොට ඒ ඔය දේපල නීතිය, ගිවිසුම් නීතිය, දිලික්ත නීතිය, බාහිර නීතිය, පුද්ගල නීතිය ඔය ඔක්කොම නීති අයිති වෙන්නේ සිවිල් පැත්තට. එතකොට අනිත් පැත්ත අපරාධ. කියන්නේ හොරකම් කිරීම, මිනීමැරුම වගේ අපරාධ නීති. එතකොට බොහෝ වෙලාවට අපේ විභාගයේදී අහනවා මේ කුමක්ද සිවිල් නීතිය කුමක්ද අපරාධ නීතිය කියන්නේ කියලා. එතෙන්දී ඊටාම වැදගත් වෙනවා මේක අපිට දැනගන්න. එතකොට විශේෂයෙන්ම අපි දැනගන්න ඕන කාරණයක් තමයි මෙතෙන්දී මේ මොනවාරි ප්‍රශ්න දෙනවා නම් කරුණාකරලා අහන්න. මේ මොනවද කියන එක. ඉතින් ඔව් මේ රණසිංහ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්නකෝ මගෙන්. මොකද්ද ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න. තියෙනවද මොනවා හරි? හරි. එතකොට ඔව් මොනවද තියෙනවද? තියෙනවා නම් කියන්න. හරි. දැන් සිවිල් වරදක් සහ අපරාධ වරදක් කියන්නේ කොහොමද කියන එක කියනවා. මොකද්ද සිවිල් වරදක් සහ අපරාධ වරදක් කියන එක. දැන් මේකෙදි ඉතා වැදගත් වෙනවා මේක ගැන දැනගන්නකොට පළවෙනි එක සිවිල් වරදක්. මොකද්ද සිවිල් වරදක් කියන්නේ කියන එක. ඉතින් ඒක ඉතාම වැදගත් වෙනවා ඔයගොල්ලෝ හොඳට දැනගන්න ඕනේ. සිවිල් වරදක්. වරදක් කියන්නේ මොකද්ද? ඒ වගේම සහ අපරාධ වරදක්. අපරාධ වරදක් කියන එක තේරුම් ගන්න ඕනේ මොකද්ද කියන්නේ. සිවිල් වරදක් සහ අපරාධ වරදක් කියන්නේ කොහොමද කියලා තේරුම් ගන්නකොට ඔයගොල්ලෝ ගන්න ඕනේ මොනවද මේකේ තියෙන ප්‍රධාන දේ. සිවිල් වරදක් වෙනකොට මොනවද ඕනේ? අපරාධ මම ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට මේ විදිහට මේක ඉක්මනින් කියන්න මේක විභාගෙදී අහනවා මේ වරදවල් දෙක ගැන වෙනස්කම් මොනවද කියලා. එතකොට සිවිල් වරදකුයි අපරාධ වරදකුයි කියනකොට හැමතිස්සෙම අපරාධ වරදක් වෙනකොට මෙන්න මේ කාරණේ තියෙනවා. අපරාධ වරදකදී. අපරාධ වරදකදී අපරාධයක් කියනකොට ඔයගොල්ලෝ දන්නවා සාවද්‍ය චිත්තයක් තියෙනවා. සාවද්‍ය චිත්තය. මේකට අපිට මේ ලැටින් ටර්ම් එහෙමත් අවශ්‍ය වෙනවා මේකෙදී. පොඩ්ඩක් එකක් දෙකක් දැනගන්න. ඒකට කියනවා අපි මෙන්ස් ෆෙයා කියලා. මොකද්ද? මෙන්ස් ෆෙයා. මෙන්ස් ෆෙයා. හරි? ඊළඟට සාවද්‍ය චිත්තයක් ඕනේ අපරාධ වලට එක. අනිත් එක සාවද්‍ය ක්‍රියාවක් සිද්ධ වෙන්න ඕනේ. සාවද්‍ය ක්‍රියාවක්, වැරදි ක්‍රියාවක්. චේතනාව ඕනේ අපරාධයක් කරන්න. මිනිස්සෙක් මරන්න, හරි හොරකම් කරන්න හරි අපේ වැරදි සහගත චේතනාවක් තියෙන්න ඕනේ. චේතනාවක් නැත්නම් ඒ වරද කරන්න බෑ. ඒක නිසා අපරාධ වලට සාවද්‍ය චිත්තයක් ඕනේ. නමුත් සිවිල් වරදක් සිවිල් වරදක සිද්ධ වෙන්නේ ගොඩක් වෙලාවට පළවෙනි එක තමයි ඒකේ එක නොසලකිල්ල. negligence කියන්නේ. නොසලකිල්ල. එක දෙක එකකින් හානියක් වෙනවා. අපි හිතමු හානියක්. අපි අපරීක්ෂාකාරී ලෙස වාහනය කෙලවගෙන යන පාරේ. පාරේ අයිනේ හිටගෙන ඉන්නවා යම් කෙනෙක්. හිටගෙන ඉන්නකොට එකපාරටම ඒ හිටගෙන ඉන්න කෙනාට ඉඳ තීද්දි මේ අවනතරම් ඔයගොල්ලෝ ටීවී එකේ දකින්නවනේ. ඒ වගේ වරදක් සිද්ධ වෙනවා. එයා අහක බලාගෙන එහෙම නැත්තම් ෆෝන් එකකින් කතා කරලා ගිහිල්ලා ඒ අයිනේ ඉන්න මනුස්සයව හප්පනවා. අන්න එතකොට එතන හානියක් සිද්ධ වෙනවා. එයාගේ චිත්තයක් තිබුණේ නැහැ ඒ පාරේ හිටගෙන ඉන්න කෙනාව හප්පන්න. නමුත් එතෙන්දී ඇති වෙන්නේ සිවිල් වරදක්. ඉතින් ඒ වගේ උදාහරණ තියෙනවා. එතකොට මේ දෙකේ වෙනස්කම් මොනවද කියලා ඔයගොල්ලෝ පොඩ්ඩක් දැනගන්න ඕනේ. රයිට්? ඒතර පළවෙනි එක තමයි ඔය මං කිව්වේ අපරාධ වරදක් සිදු වීමට අවශ්‍යයි ඉස්ලාම් අපරාධ කියන මේ ගමු අපි සිදු වීමට සාවද්‍ය චිත්තයක් සාවද්‍ය ක්‍රියාවක් තියෙනොන්ට ගල් නෝට් ඩවුන් කරගන්න ඕන. ඔබේ ටියුට් එකේ නැහැ. නමුත් සිවිල් වරදකට අවශ්‍යයි එතන හානියක් සිද්ධ වෙනවා නොසලකිල්ල කියන දෙක තියෙනවා.
ඒ වගේම පළවෙනියටම ඔගේ හෑන්ඩ් අවුට් එකේ පොඩ්ඩක් තියෙනවා සමාජ විරෝධී වරදක් කියන්නේ අපරාධයක්. අපරාධයක් කියන්නේ සමාජ විරෝධී. ඒ කියන්නේ හොරකම් කිරීම, මිනීමැරීම එකක්. ඒක පුද්ගලික ස්වරූපයේ වැරදි ඒවා. නමුත් සිවිල් වරදක් ඔය පොතේ දෙපැත්තේ ලිව්වත් වරදක් නැහැ. සිවිල් වරදක් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම. සිවිල් වරදක උදාහරණ තමයි නොසැලකිල්ල, අපරීක්ෂාකාරීත්වය වගේ දේවල්. දැන් පැහැදිලිනේ ඒ දෙක. එතකොට තව තුන්වෙනි කාරණේ තමයි අපරාධයක් සඳහා රජය මැදිහත් වෙනවා. රජය කියන්නේ පොලිසිය වෙනවනේ හැමතිස්සෙම අර කහපාට ටේප් එකක් එහෙම දාන්නේ අපරාධ වරදක් කියලා. නමුත් සිවිල් වරදකින් නම් අපිට මෙහෙම ඇක්සිඩන්ට් එකක් වුණොත් අපි ගිහිල්ලා පැමිණිල්ල දාන්න ඕනේ පොලිසිය. ඒක පුද්ගලිකව කරන්න ඕනේ. සිවිල් වරදක් සඳහා වන්දි ලැබීම තමයි තියෙන්නේ. වන්දි ලබා ගන්න පුළුවන්. එහෙමයි. ඉතින් අරක රජය නඩු දානවා. ඒ තුන්වෙනි කාරණේ. ඒ වගේම තමයි හතරවෙනි කාරණේ අඩු ගානේ කාරණා පහක්වත් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. කරුණු පහක්වත් විභාගෙන් ලියන්න ඕනේ. අපරාධ වරදක් සඳහා ඔප්පු කිරීමේ කාර්යභාරය අන්න ඒක වැදගත්. ඔප්පු කිරීමේ කාර්යභාරය සාධාරණ සැකයෙන් තොරව. මොකද්ද? සාධාරණ සැකයෙන් තොරව කරන්න ඕනේ. සාධාරණ සැකයෙන් තොරව. ඉන්නවද කමයි පිළිදාන්න. ඩවුට් එකක් තියෙන්න බෑ. සැකයක් තියෙනවා නම් ඒක මිනීමැරුම කියන වරදට නෙමෙයි සාමාන්‍ය මනුෂ්‍ය ඝාතනය දක්වා ලිහිල් වෙනවා. අපරාධවත්දා සාධාරණ සැකයෙන් වැඩිබර සාක්ෂි මත. එතකොට වැඩිබර සාක්ෂි මත සිද්ධ වෙන්නේ සිවිල් වරදක්. එතකොට ඒක මතක තියාගන්න. පළවෙනි එක අපරාධ වරදක් සඳහා ඔප්පු කිරීමේ කාර්යභාරය සාධාරණ සැකයෙන් තොරව සිදු කළ යුතුයි. ඔප්පු කිරීමේ ඒ කියන්නේ අපරාධ සාක්ෂි ඔප්පු කිරීමේදී විත්තිකරුට එරෙහිව සාධාරණ සැකයෙන් තොරව කළ යුතුයි. සැකයක් තියෙනවා නම් බෑ. හරි? සාධාරණ සැකයෙන් තොරව. මං කිව්ව කාරණේ අපිට දෙපාර කියන්න නම් වෙලා නැහැ. ඔයගොල්ලෝ හොඳට අහගෙන ඉන්න. මේ මං කිව්වේ පළවෙනි එක කිව්වේ සමාජ විරෝධී වරදක් අපරාධයක්. ඒක පුද්ගලික ස්වරූපයක කියලා කිව්වා. ඒ වගේම සිවිල් වරදක් කියන්නේ තමන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් කියලා ඔය දෙවෙනි කාරණේ. පළවෙනි කාරණේට මං කිව්වේ අපරාධ වරදක් සඳහා සාවද්‍ය චිත්තයක් සහ සාවද්‍ය ක්‍රියාවක් තියෙන්න ඕනේ. සිවිල් වරදක් සඳහා හානියක් සිද්ධ වෙනවා. ඒ වගේම නොසැලකිල්ල අවශ්‍යයි. ඒ පළවෙනියටම කිව්වේ ඒක. දෙවෙනියට කිව්වා මම සමාජ විරෝධී වරදක් කියලා අපරාධයක්. සිවිල් වරදක් කියන්නේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් කියන එක. පුද්ගලික අයිතිවාසිකම්. තුන්වෙනිව කිව්වා අපරාධයක් සඳහා රජය මැදිහත් වෙනවා නඩු දාන්න. නමුත් සිවිල් වරදක් සඳහා වන්දි ලැබෙනවා. ඒකම පුද්ගලිකව ඒව කරගන්න ඕනේ. ඒ තුනක් කිව්වා එතකොට. හතරවෙනි එක කිව්වා අපරාධ වරදක් සඳහා ඔප්පු කිරීමේ කාර්යභාරය එහෙම නැත්නම් ඔප්පු කිරීම විත්තිකරු වෙන්නේ සාධාරණ සැකයෙන් තොරව කරන්න ඕනේ. ජූරි සභාවකුත් තියෙනවා. පස්සේ ඔයගොල්ලන්ට මම කියලා දෙන්නම් ජූරි සභාව කියන්නේ මොකක්ද කියලා. සිවිල් නඩුවක් සඳහා වැඩිබර සාක්ෂි මත සිවිල් නඩුව සඳහා වැඩිබර සාක්ෂි මත නඩුව තීරණය කරන්න ඕනේ. වැඩිබර සාක්ෂි මත. එතකොට අරගේ සාධාරණ සැකයෙන් තොරව කියන එකට ඉරක් ගහ ගන්න වැඩිබර සාක්ෂි මත කියන එකට මේකේ ඉරක් ගහ ගන්න. ඉතින් අන්න ඒ විදිහට තමයි ඒ හතරවෙනි කාරණේ. එතකොට මම කාරණා හතරක් කිව්වා. දැන් පස්වෙනි කාරණේ තමයි අපරාධ නඩුව අසන්න වෙනම උසාවි තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා මහේස්ත්‍රාත් අධිකරණය, පොලිස් උසාවිය කියන්නේ. ඒ වගේම මහා අධිකරණය ඒව අහනවා. අනිත් එක සිවිල් නඩුව අහන්නේ දිස්ත්‍රික් උසාවිය. ඒකට ඒකත් තව වෙනසක්. තවත් එක කාරණයක් ලියා ගන්න. අපරාධ නඩුවකදී සිරගත කිරීම ඒ වගේම මරණීය දණ්ඩනය ආදිය දෙනවා අපරාධ නඩුවල. ඔයගොල්ලෝ දන්නවා මිනීමැරුමක් කරොත්, හොරකමක් කරොත් ඒ විදිහට පුළුවන්. සිවිල් නඩුවකදී බොහෝ විට තියෙන්නේ මේ වන්දි ලබා ගැනීම. සිරගත කිරීම කරනවා වන්දි වලින් ඒක ඩැමේජස් අරගෙන ඒවෙන් නිදහස් වෙන්න බොහෝ විට පුළුවන්.
නැත්තම් ඉතින් හිරේ යන්න වෙනවා මන් දිගෙව්වේ නැත්තම්. ඉතින් ওই විදිහට තමයි මේ දෙකේ වෙනස. දැන් ඔයගොල්ලෝ මේ දෙක දන්නවා. අපි දැන් ආපහු නැවතත් අපේ හෑන්ඩ් අවුට් එකට යමු. අර අවුට්ලයින් හෑන්ඩ් අවුට් එකට. ඔව්. දැන් මම කිව්වා මේ අනුප්‍රාප්ත නීතියේ තියෙන දේවල් ටික ඔය ටික සිවිල් නීතියේ තියෙනවා. ඉතින් ওই නීති ඔක්කොම ඕගලන්ට කරන්න නැහැ. දැන් අපි බලමු ශ්‍රී ලංකාවේ නීති ක්‍රම. දැන් මොන්න අපි එතෙන්ට ආවා. දැන් ඕක තමයි අපි දැන් ඔයගලන්ට ඉගෙන ගන්න යන්නේ. දැන් මට මේ ඔයගලන්ට ගෙදෙද්දි බලන්න පුළුවන් ওই ටික මේ රෝමලන්දේසි නීතිය කියන පාඩම තමයි අපි මෙතෙන්දී දැන් බලාපොරොත්තු වෙන්නේ කරන්න. රෝමලන්දේසි නීතිය කියන්නේ කොහොමද? ඉතින් රෝමලන්දේසි නීතිය ඉගෙන ගන්නකොට ඔයගලන්ට තියෙනවා මේ හෑන්ඩ් අවුට් එකේම දීලා බලන්න මොනවද කියලා. දැන් අපේ රටේ නීති තියෙනවා මෙන්න මේ ටික ඔක්කොම බලන්න. ඔය මොනවද නීති ටික? රෝමලන්දේසි ලංකාවේ පොදු නීතිය. ඉංග්‍රීසි නීතිය බ්‍රිතාන්‍ය නීතිය හඳුන්වා දුන්නා. එතකොට ඔය දෙකට කියනවා අපි මේ රෝමලන්දේසි නීතිය ඉංග්‍රීසි නීතිය අපේ දේශ භූමි නීති ලෙසත් හඳුන්වනවා. එතකොට උඩරට නීතිය, මුස්ලිම් නීතිය, තේසවලම නීතිය කියන්නේ පුද්ගල නීති. අනිත් සාමාන්‍යයෙන් පොඩි දේවල් තමයි ඒ තියෙන්නේ. ඉතින් ව්‍යවස්ථාපිත නීතිය එහෙම ගොල්ලෝ දන්නවා. ලංකාවේ නීති ක්‍රම කීපයක් දක්වනවා. ඉතින් මේකෙන් ප්‍රධාන වශයෙන් නීති පහක් ගැන තමයි මෙතෙන්දී අපි ස්ටඩි කරන්නේ. එතකොට ඔයගොල්ලන්ට තේරෙයි. දැන් රෝමලන්දේසි නීතිය ගත්තාම දැන් ලංකාවේ නීති පද්ධතිය ගැන අපි පොඩියට කතා කරනවා නම් මේකදී ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. දැන් ඔයගොල්ලෝගේ නෝට්බුක් එකේ මෙහෙම ලියන්න පුළුවන්. අපි දැන් සිවිල් නීතියක් කියන්නේ මොකද්ද? අපරාධ නීතියක් කියන්නේ මොකද්ද? ඉතින් ලිහිල්ව දන්නවා. එතකොට රෝමලන්දේසි නීතිය අපි ලංකාවේ නීතියේ ස්වභාවය ගත්තොත් මාතෘකාව ස්වභාවය හැටියට ගත්තොත් නීති ක්‍රම පහක් තියෙනවා. ඒක සටහන් කරගන්න ඕනේ. එතකොට ඒක තමයි ඔය ඕකේ දැක්වෙන පළවෙනි එක රෝමලන්දේසි නීතිය. ඒ වගේම ඉංග්‍රීසි නීතිය ඒවා දේශ භූමි නීති වශයෙන් සඳහන් වෙනවා. උඩරට නීතිය ඒ වගේම තේසවලාමේ නීතිය, ඒ කියන්නේ දෙමළ ද්‍රවිඩ ජාතිකයන් බලපාන යාපනයේ නීතිය, ඒ වගේම මුස්ලිම් නීතිය. දැන් ඔයගොල්ලන්ට පෙනේ මේ නීති දිහා අපි බලනකොට මොනතරම් දේවල් ගොඩක් අපිට තියෙනවද. ඉතින් දැන් මේ නීතිය ඉගෙන ගන්නකොට රෝමලන්දේසිය තමයි අපේ පොදු නීතිය. අපේ පොදු නීතිය කොහොමද කියලා එහෙම නැත්නම් ශේෂ නීතිය කොහොමද කියලා අහුවොත් රෝමලන්දේසි නීතියයි. දැන් මම මුලින්ම අර ප්‍රශ්නේ අහනකොට ඔයගොල්ලන් කීප දෙනෙක් කිව්වා රෝමලන්දේසි නීතිය. ඇත්තටම අපේ රටේ නීතිය මොකක්ද කියලා අපිට රෝමලන්දේසි නීතිය කියන එක කියන්න පුළුවන්. නමුත් බොහෝ දේවල් බැංකු නීතිය ගත්තොත් ඉංග්‍රීසි නීතිය. උගස් නීතිය ගත්තොත් රෝමලන්දේසි නීතිය. ඒ වගේ කලවම් වෙච්ච එකක් තියෙන්නේ. දැන් වර්ණවත් චිත්‍රණයක් වගේ තමයි. චිත්‍රයක් වගේ තමයි අපේ රටේ නීතිය. ඉතින් එකපාරටම අපිට කියන්න බෑ අපේ රටේ ඉංග්‍රීසි නීතිය කියන්නත් බෑ. රෝමලන්දේසි නීතියත් බෑ. මේ නීති ගොඩක් තියෙනවා. ඔයගලන්ට අර chart එකෙන් පේනවා නීති තියෙනවා. ඉතින් ඒක යම් කිසි කෙනෙක් කතා කළොත් ටිකක් සංකීර්ණ ස්වභාවයක් තියෙනවා. එක එක පළාත්වල එක එක නීති තියෙනවා ඒ ආදී වශයෙන්. නමුත් එක නීතියක් කියන එක අපේ ජනතාව ඉල්ලනවා ඇත්තටම. මේ දැන් ජපන් රට ගත්තොත් ජපන් නීති, ඉන්දියාව ගත්තොත් ඉන්දියන් නීති. එහෙම තියෙනවා. නමුත් දැන් ඇත්තටම රෝමලන්දේසි නීතිය අපේ රටේ අරුණාම තව තියෙන්නේ දැන් එක රටකද කොහෙද තව තියෙන්නේ. මේ අපි යටත් විදිහට පත් වුණාන් පස්සේ ඇතිවෙච්ච සිද්ධීන් ඒවා. ඉතින් අපේ රට ගැනත් අපි දැනගන්න ඕනේ රෝමලන්දේසි නීතිය ගැන කතා කරනකොට මේ නීති පද්ධතිය ගැන ලංකාවේ නීති පද්ධතිය ගැන මේ සබ්ජෙක්ට් එකට එනකොට මේ කාරණා පොඩ්ඩක් දැනගන්න ඕනේ. අපේ රටේ නීති පද්ධතිය විෂම ජාතීය ඒ වගේම විෂම ජාතීන් තියෙනවා. බහු ජාතීන් ඉන්නවා. මල්ටි ලින්ග්විස්ටික් ඒ කියන්නේ විවිධ භාෂා කතා කරන අපේ ජාති හතරක් ඉන්නවානේ. සිංහල ජාතිය, ඒ වගේම ද්‍රවිඩ, මුස්ලිම්, බර්ගර්, මැලේ ආදී එහෙම ඉන්නවා. ඉතින් විවිධ ජාතීන් අපේ රටේ ඉන්නවා. ඉතින් ඇත්තටම අපි අපේ මේ ඒකීයත්වය ශ්‍රී ලංකන් කියන එක තමයි අපි හැමතිස්සෙම මේ තියාගෙන වැඩ කරන්න ඕනේ. මේ ජාතීන් අපේ රටේ ඉන්න අයගේ එක්සත්භාවය ඉතා අවශ්‍ය වෙනවා. අපි දීර්ඝ කාලීන අනාදිමත් කාලයක ඉඳන් අපි මේ ජීවත් වෙනවා මේ රටේ. නමුත් පහුගිය කාලවල වල ඒවා වෙන් කරගන්න යෑ මේ ප්‍රතිඵල අපි දුක් විඳ බොහොම. ඒක නිසා මේ නීතිය ඔයගොල්ලෝ හොඳට අවබෝධ කරගන්න ඕනේ. මේ කොතනද මේ ප්‍රශ්නේ තියෙන්නේ කියන එක. අපි දේශපාලනික වශයෙන් විවිධ අදහස් දරුවත් සමහර වෙලාවට මෙතන වැරද්ද මොකද්ද? අපි යටත් විජිතයක් බවට පත් වුණාන් පස්සේ කොහොමද යටත් විජිතයක් බවට පත් වුනේ කියන එක මූලික වශයෙන් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. දැන් විශේෂයෙන්ම අපේ රටේ මේ නීති පද්ධතියේ ඉතිහාසය පොඩ්ඩක් අපි මතක් කළොත් ඔයගොල්ලෝ දන්නවා මේ විවිධ භාෂා කතා කරන විවිධ ජාතීන්ගෙන් යුත් මේ අපේ රට ගැන අපි කල්පනා කරනකොට මේක විශේෂයෙන්ම මම කියන එක ඔයගලන්ට ඇහෙනවද? එහෙනම් නැත්තම් කියන්න.
හරිද? ඇහෙන්නේ නැත්නම් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට මැසේජ් එකක් හරි දාන්න. ඒක නිසා කතා කරන්න. හරි? ඇහෙනවා. රයිට් කල්පනි. ඕකේ. ඒ වගේ ඇහෙන්නේ නැත්නම් පේනවද කියන පේනවා නම් ඒත් පේන්නේ නැත්නම් ඒත් කියන්න මම මේ කරනවා. ඇහෙනවද පේනවද දෙකම කියන්න මට සමහර ඒවා මට පේන්නේ නැහැ ඔයගලන්ට පේනවද? දැන් බෝඩ් එක පේනවා නම් පේනවා කියන්නේ පේන්නේ නැත්නම් පේන්නේ නැහැ කියන්නේ ඔක්කොම කියන්න. හරිද? ඔව් අප්සරාට මොකද්ද ප්‍රශ්නේ තියෙන්නේ කියන්නකෝ. හරි. එතකොට මේ අපේ රටේ නීති පද්ධතිය මම සරල විස්තරයක් කරේ මෙච්චර වෙලා දැන් එහෙම කවුරු හරි ආව නම් ඒක ගැටලුවක් නැහැ. දැන් මට කියන්න පුළුවන් ද අපේ රටේ එනකොට ඉස්සෙල්ල රාජාණ්ඩු යුගයක් තිබුණේ. ඒ රාජාණ්ඩු යුගයේදී ඔයගොල්ලෝ දන්නවා අපි හෑන්ඩ් අවුට් ඊට පස්සේ ආයෙමු. රාජාණ්ඩු යුගයේදී රජවරු අපේ රට පාලනය කරේ. ඉතින් මේ රට පාලනය කරගෙන යනකොට ප්‍රධාන වශයෙන් රටේ තිබුණේ රාජ්‍ය පාලනයක්. රජු කෙනෙක් පාලනය කරේ. කාටද කියන්න පුළුවන් අපේ රටේ පළවෙනි අපේ රටේ සිංහල අවසාන සිංහල රජුරෝ කවුද කියලා? අවසාන සිංහල රජුරෝ කියන්න පුළුවන්ද කාටද ටක් ගාලා? වයින්ද කියන්නේ? කවුද? ශ්‍රී වික්‍රමරාජසිංහද? රාජසිංහ. බෝඩ් එක පේන්නේ නැහැ. ඊළඟට ශ්‍රී වික්‍රමරාජසිංහද ඔයගොල්ලෝ කියන්නේ අන්න කියන්නේ දැන් වීර ප්‍රාක්‍රම නරේන්ද්‍ර සිංහ. ඕහන්සිකා. ඔයා හරි. එතකොට බෝඩ් එක මාව පේනවද? බෝඩ් එක නොපෙන්නක් කමක් නැහැ මාව පේනවනේ. නරේන්ද්‍ර සිංහ රජු. හරි. වීර ප්‍රාක්‍රම නරේන්ද්‍ර සිංහ රජු තමයි අපේ අවසාන සිංහල රජු. ශ්‍රී වික්‍රමරාජසිංහ රජු සිංහල රජු නෙවෙයි. එයා ද්‍රවිඩ ජාතික රජ කෙනෙක්. පේන්නේ නැද්ද? මගේ කටහඬ නම් ඇහෙනවනේ. හරි. ඒත් කමක් නැහැ. බලමුකෝ අපි. හරි. එතකොට වීර ප්‍රාක්‍රම නරේන්ද්‍ර සිංහ රජු තමයි අපේ අවසාන රජුරු. දැන් ද්‍රවිඩ පාලකයන් අතර පත් වුණාන් පස්සේ ඊට පස්සේ අපේ රටේ ඉස්සෙල්ලාම 1505 ඔය අවුරුදු පොඩ්ඩක් සටහන් කරගන්න. පාඩු වෙන්නේ නැහැ. 1505 1.5.5 1505 තමයි පෘතුගීසින් ලංකාවට ආවේ. ඊට පස්සේ මොකද උනේ? ඒගොල්ලෝ 1656 වෙනවා. 1.656 1656 වෙනකන් ඒගොල්ලෝ අපේ රට යටත් කරන් හිටියා. ඊට පස්සේ ලන්දේසින් ආවා 1656 දී. ඊට පස්සේ වෙච්ච වැඩේ තමයි 1796 වෙනකන් අවුරුදු 200 ගාණක් විතර ලන්දේසින් අපේ රට පාලනය කරා. ඔන්න ඒ කාලේ තමයි රෝම ලන්දේසි නීතිය හිම අපේ රටට ආවේ. ඊට පස්සේ 1796 දී 1796 වල ඉංග්‍රීසින් අපේ රටට ආවා. ඒ පාලනය කාලය තමයි අපේ රට බොහොම විදේශීය යටත් විජිතයක වලට පත් වෙලා අරහෙන් පටන් ගත්ත එක ඊටාම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අපි සම්පූර්ණයෙන් යටත් වුණා. අවසානයේදී 1715 දී උඩරට කැරල්ල ඔයගොල්ලෝ දන්නවා. ඉතිහාසෙ පොඩ්ඩක් ගත්තොත් මුළු දිවයිනම ඉංග්‍රීසි රාජ්‍යයට යටත් වුණා අපි. ඊට පස්සේ අධිකාරම් නැති වෙලා ඊට පස්සේ අපේ රාජසිංහ රජුරෝ පිටුවහල් කරා. එයා ටිකක් දරුණු රජු කෙනෙක්. අවුරුදු තාමත් භයානක දඬුවම් දුන්න රජ කෙනෙක්. ඒතර වීර ප්‍රාක්‍රම බහුව ඉවරයි. ඒක ගියන් පස්සේ නේ අන්තිමට මෙයා ආවේ. ඊට පස්සේ ඉංග්‍රීසි රාජ්‍ය පාලනය ගියා 1948 පෙබරවාරි 4 වෙනකන්. ඉතින් නොයෙක් සටහන් එහෙම කළා. නමුත් ඒවැ ප්‍රතිඵලයක් වශයෙන්. ඉතින් ওই කාල පරිච්ඡේදය තුල ආවේ ලන්දේසින් ගෙනාපු නීතියයි පරංගි නීතියයි ඔක්කොම එකතු වෙලා රෝම ලන්දේසි නීතිය කියලා එකක් හැදුවා. නමුත් ඉංග්‍රීසි ලංකාවට ආවෙන් පස්සේ මේ කිසි දෙයක් නැති කරගත්තේ නැහැ. ඉතින් කිසි දෙයක් මේ ඒවා ඒ විදිහටම තියාගෙන හිටියා. ඉතින් එතකොට කිසි දෙයක් නැති කලේ නැහැ. ඒවා ඒ ආකාරයටම මේ නීති හැමම තියෙද්දි රාජ්‍ය ඒගොල්ලන්ගේ පාලනයට අවශ්‍ය නීති ඒගොල්ලෝ හරි ගස්ස ගත්තා. දැන් අපි ඕගොල්ලෝ ගත්තොත් දැන් කොළඹ ඉඳලා මාතරට යනකම් ගියොත් ඕගොල්ලෝ දකිනවා ගාලු කොටුව, මාතර කොටුව ආදී ඒවා ඕගොල්ලන්ට දකින්න හම්බ වෙනවා. ඒ ලන්දේසි අකුරු දැකලත් ඇති. යාපනයට ගියත් යාපනයේ කොටුවක් තියෙනවා. දැන්
කොළඹ කොටුවකුත් තියෙනවානේ. දැන් කොළඹ කොටුව නම් අපිට හොයාගන්න අමාරුයි. කොටුවක් විදිහට නෑ. දැන් බිල්ඩින් හදලා හරි මේ කයිමන් දොරකට අරවා මේවා කියන නොඑක් දේවල් තියෙනවා. ඉතින් ඒවා ඒ කාලේ ඉඳන්ම තිබිච්චා. ඉතින් ඒකදී ඔයගොල්ලන් දකින්න ලැබෙන ප්‍රධානම කාරණේ තමයි මේවැදී ඊටාම මේ ඒගොල්ලන්ගේ දේවල් කරගෙන යෑමටම තමයි මේ පාලනය කරේ. ඉතින් ඊට පස්සේ දැන් ඉංග්‍රීසි නීතිය ආවේ ඔය රෝම ලන්දේසින් පාලනය කරන් යන අතරේ ඒගොල්ලන් දාපු දේවල් ඉංග්‍රීසි නැති කලේ නැහැ. ඒවා එහෙමම තියෙද්දි මේගොල්ලෝ ඉංග්‍රීසි මේවා කරා. ඒකට හේතුව මම කියන්නම් ඉංග්‍රීසි නීතිය ගැන කතා කරනකොට තවදුරටත් ඔය නිකන් පොඩි අවුට්ලයින් එකක් තමයි ඔයගොල්ලන්ට මම මේ වෙලාවේ කිව්වේ. එතකොට ඊළඟ කාරණේ තමයි දැන් ඔය පුංචි අවුට්ලයින් එකක් අපි තව විස්තර ප්‍රශ්න සාකච්ඡා කරනකොට අපිට හම්බ වෙනවා. දැන් අපි රෝම ලන්දේසි නීතියට නැවතත් එමු. දැන් රෝම ලන්දේසි නීතියේදී මොනවද අපිට විශේෂයෙන් ගන්න තියෙන්නේ කියලා. දැන් මේකෙදී අපි හෑන්ඩ් අවුට්ස් වල ඔයගොල්ලන්ට දීලා තියෙනවා හොඳට ඒවා. අවුට්ලයින්ස් ඔක්කොම තියෙනවා. නමුත් මේකෙදී විස්තර ටිකක් දැනගන්නත් ඕනේ. අපි බලමු නැවතත් අපේ හෑන්ඩ් අවුට් එකට ගිහිල්ලා රයිට් මේක කොහොම බලාගෙන යනකොට ඔයගොල්ලන්ට පේනවා ලංකාවේ පොදු නීතිය ශේෂ නීතිය. අන්නේ වචනේ මතක තියාගන්න. එකපාරක් විභාගෙට ආවා පොදු නීතිය කියලා අහන්න නැතුව ශ්‍රී ලංකාවේ ශේෂ නීතිය යනු කුමක්ද? රෙසිඩුවල් ලෝ ශේෂ නීතියට කියන්නේ. සිංහලෙන් ඉංග්‍රීසියෙන් කියන්නේ. එතකොට පොදු නීතියට කියන්නේ කොමන් ලෝ. දැන් ඔයගොල්ලෝ අර කිව්ව උත්තරේ හරි. අපේ රටේ නීතිය මොකද්ද කියලා අපි කෙලින්ම රෝම ලන්දේසි නීතිය කිව්වේ කියලා වැරද්දක් නැහැ. හැබැයි අපිට කෙලින්ම ඉංග්‍රීසි නීතිය කියන්න බෑ. මොකද ඉංග්‍රීසියෙන් තමයි අපේ පොදු නීතිය රෝම ලන්දේසි නීතිය බවට පත් කරේ. නමුත් දැන් බලන්න බැංකින් ලෝ ඉංග්‍රීසි නීතිය, වාණිජ්‍ය නීතිය ඉංග්‍රීසි නීතිය. ඒ ඔක්කොම තියෙනවා. ගොඩාක් ඒවා අපි මේ තැන් වලදී කියමු. එතකොට අපිට මෙන්න මෙතෙන්දී රෝම ලන්දේසි නීතිය කුමක්ද කියන එක අපි අවබෝධ කරගන්න ඕනේ. මෙන්න මේ ප්‍රශ්න තුනට උත්තර දෙනකොට ඔයගොල්ලෝ නිකම්ම රෝම ලන්දේසි නීතිය දන්නවා. ඔය හෑන්ඩ් අවුට් එකේ තියෙනවා. මොකද්ද රෝම ලන්දේසි නීතිය කුමක්ද? රෝම ලන්දේසි නීතියෙන් කුමන ප්‍රමාණයක් ලංකාවේ පිළිගෙන තිබේද? ලංකාවේ පොදු නීතිය කුමක්ද? දැන් ඔය මම කිව්ව ටික ඉතා ගැටියෙන් තියෙනවා. ලන්දේසි 1656 දී ලංකාවට පැමිණ 1796 වන තෙක්ම තම පාලනය ගෙන ගියා. 1796 දී බ්‍රිතාන්‍යයෙන් ලංකාවට පැමිණ පසු ඉංග්‍රීසි නීතිය අදාළ කරගත්තා. මම හිතන්නේ දැන් තේරෙනවා මම කිව්ව ටික. එතකොට අපි ඉංග්‍රීසි දැන් රෝම ලන්දේසි නීතිය අපිට ටික අපි පොඩ්ඩක් බලන්න ඕනේ. දැන් ඉස්සෙල්ලාම අපි නීතියක් ගැන කතා කරනකොට ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ මේ නීතියේ මූලාශ්‍ර ගැන අපි කතා කරනවා. ඔය උඩ තියෙනවා රෝම ලන්දේසි මූලාශ්‍ර. දැන් ඔයගොල්ලෝ පොතේ ලිව්වත් නැත්නම් ඕකේ තියෙනවා. මෙන්න මේක හැබැයි ලියා ගන්න දේවල් ටිකක් තියෙනවා. ඔය නිබන්ධන මූලාශ්‍ර ගත්තොත් දැන් අපි දන්නවා වතුරක් ගන්නවා නම් ලිඳකින් ඒකේ දිය උල්පත් වලින් තමයි වතුර ලැබෙන්නේ. ඒ වගේ තමයි මේ හැම එකකම තියෙනවා මූලාශ්‍ර කියලා කොටසක්. අපි නීති මූලාශ්‍ර කියලා වෙනම පාඩමක් කරනවා ලබන සතියේ වෙනම ටියුට් එකක් එක්ක. නමුත් මේ කියන්නේ රෝම ලන්දේසි නීතියට පමණක් අදාළ වූ මූලාශ්‍ර මොනවද කියන්නේ. ඒ ටික තමයි ඔය තියෙන්නේ නිබන්ධන. නිබන්ධන කියන්නේ ලන්දේසින් පිළිගත් ප්‍රකාශන කියන ඒවා තමයි ඔය නිබන්ධන කියන්නේ. ටියුට්ස් කියන එක දැන් අපි නම් නිබන්ධන කියන්නේ අපේ ටියුට්ස් නේ සිංහලෙන් කියන්නේ. ඊට වඩා දේවල් ඒකේ තියෙනවා ලන්දේ. ඊළඟ එක තමයි ව්‍යවස්ථා නීති. ඕකට කියනවා මේ බතාවියානු ව්‍යවස්ථා කියලා. පයන්න, තායන්න, වියන්න, යායන්න, නුයන්න. බතේවියන් කියන එක. බතාවියා කියන්නේ බතාවියානු ව්‍යවස්ථා කියන්නේ ඒ කාලේ රෝමයේ තිබිච්ච පාලක සභාව තමයි බතාවියානු ව්‍යවස්ථාදායක සභාව කියන්නේ. ඉතින් ඒකෙන් පනවපු නීති තමයි ව්‍යවස්ථා නීති හැටියට අපිට දකින්න ලැබෙන්නේ. ඊළඟට අධිකරණ තියෙන අපි ප්‍රයෝජන නිබන්ධන මූලාශ්‍ර හැටියට ගන්නවා රෝම ලන්දේසි නීතියේ. ඒ වගේම මේ විනිශ්චයකාරවරුන්ගේ මත මොනවද ඒවා? ඒ විනිශ්චයකාරවරුන් හිටියා වෑන් ලියුවන්. එතකොට බෝඩ් එකේ දැම්මොත් වෙන්නේ දන්නේ මේ VANLELLEWAN වෑන් ලියුවන්. අනිත් නිබන්ධකයා තමයි එහෙම නැත්නම් නීති විශාරදයා පුට් කියන එක ලියන්නේ VOET. F එකෙන් නෙමෙයි ලියන්නේ V අකුර. VOET. එතකොට වෑන් ලියුවන් පුට් ග්‍රෝෂස් ඔන්න තුන් දෙනා තමයි මේ ඔය හෑන්ඩ් අවුට් එකට තමයි ඇඩ් වෙන්න ඕනේ තුන් දෙනෙක්. දැන් අපි මේ හෑන්ඩ් අවුට් එකේ ඔයගොල්ලෝ මම එකපාරක් නිකන් උඩින් යන්නම් නිකන් බලාගෙන යන්නේ අපි ඊට පස්සේ ඉංග්‍රීසි නීතිය ගැන කතා කරනවා.
ඒවා මම කියවන්නේ නැහැ මෙතන. ඊට පස්සේ උඩරට නීතිය ගැන කතා කරනවා. ඔය තියෙන්නේ. ඊට පස්සේ තේසල්මේ නීතිය ගැන කතා කරනවා. ඕකේ තියෙන අවුට්ලයින් විතරයි. පළවෙනි ටියුට් එකේ. ඊට පස්සේ තේසල්මේ නීතිය ගැන කතා කරනවා. ඔය ටියුට් දෙකම ඔයගොල්ලෝ බලන්න ඕනේ. ඉතින් ඒ විදිහටයි යන්නේ. මෙතන වැඩි විස්තර සඳහා මේ සමගයට සටහන බලන්න. අපි දැන් මම බලමු ඊළඟ ටියුට් එක. ඊළඟ ටියුට් එකේ අපි කෙලින්ම යනවා ලංකාවේ නීති පද්ධතිය. ওই නීති පද්ධතිය ගියාම රෝමලන්දේසි නීතිය අපි රෝම නීතිය, රෝමලන්දේසි නීතිය කියන එක බලමු. දැන් ඔකෙදි බලන්න මින් පළමු නීති ක්‍රම දෙක එනම් රෝමලන්දේසි නීතිය ඉංග්‍රීසි නීතිය දේශ භූමි නීති කියලා මම මේ වෙනකොට ඔයගලන්ට මේවා කරලා තියෙන්නේ. මොනවද දේශ ටෙරිටෝරියල් ලීගල් සිස්ටම් කියන එක. එසේම උඩරට නීතිය, දේශපාලන නීතිය සහ මුස්ලිම් නීතිය පුද්ගල නීති වේ. පර්සනල් ලීගල් සිස්ටම් කියන එක තමයි ඊළඟට තියෙන්නේ. දැන් අපි රෝමලන්දේසි නීතිය තව පොඩ්ඩක් ඉස්සරහට යමු. දැන් මේව කතා කරපු ටික තමයි ඔක්කොම තියෙන්නේ. දැන් මේ ලංකාවේ පොදු නීතිය කියන්නේ කොහොමද? රෝමලන්දේසි නීතිය ආකාර දෙකකින් ශ්‍රී ලංකාවට අදාළ වේ. එනම් සමහර අවස්ථාවලදී ಜಾති ආගම් වර්ග ભેදකින් තොරව නීති අදාළ වන අතර පුද්ගලික නීති පද්ධතියක් නැති පුද්ගලයන්ට පමණක් අදාළ විය. එතකොට ඒකේ අදහස මොකද්ද? ලංකාවේ පොදු නීතිය විදිහට ඒක ක්‍රියාත්මක වුණා. විවිධ ශේෂ්ත්‍රයන් කෙරෙහි මේක තිබුණා. ඒ වගේම මේ පුද්ගල නීතියක් නැති. දැන් අපි හිතමු අපි ගිහිල්ලා යාපනයේ ඉන්නවා. යාපනයේ බ්‍රාන්ච් එක බැංක් බ්‍රාන්ච් එක වැඩ කරනවා. ඉතින් අපිට බලපාන්නේ තේසවලමී නීතිය නෙවෙයි. එහෙම නැත්නම් අපිට බලපාන්නේ රෝමලන්දේසි නීතිය. ඒකයි පුද්ගල නීතියක් නැමැති අයට කියන්නේ. දැන් අපිට පහත රට ප්‍රදේශයේ දැන් කොළඹ ප්‍රදේශයේ මම දෙහිවල. එතකොට ඉන්නකොට දැන් අපිට බලපාන නීතිය මේ රෝමලන්දේසි නීතිය. දැන් උඩරට ගිහිල්ලා අවුරුදු 15ක් වැඩ කරත් කැන්ඩි බ්‍රාන්ච් එකේ අපිට උඩරට නීතිය බලපාන්නේ නැහැ. අපිට බලපාන්නේ රෝමලන්දේසි නීතියමයි. අන්න ඒකයි ඒකේ අදහස තේරුම් ගන්න ඕනේ දේ ඒකයි. මේ පොදු නීතිය යන්නට නොයෙක් මතභේද තිබුණත් කුමන අර්ථයකින් ගත්තත් රෝමලන්දේසි නීතිය ශ්‍රී ලංකාවේ පොදු නීතිය ලෙස අවිවාදයෙන් පිළිගෙන ඇත. ඉතින් මෙන්න මේ කතාව කියනකොට පොඩ්ඩක් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ රෝමලන්දේසි නීතියේ අපි උඩට යනකොට තව තේරෙයි මේ විස්තර. දැන් ඔයගොල්ලන්ට පොඩ්ඩක් කියන්නම් මම මෙන්න මේ කාරණා ටික. දැන් මාව ඔයගොල්ලන්ට පේනවද ඉස්සෙල්ලා කියන්නකෝ? පේනවද? පේනවා. පේනවද? ඔව්. එතකොට දැන් බෝඩ් එක පේනවද මේ මෙහෙම ඉන්නකොට? බෝඩ් එක පේනවද? ඔව්ද නැද්ද? හරි බෝඩ් එක පේන්නේ නැතත් කමන්නේ. දැන් අපි මූලාශ්‍ර ගැන කතා කළානේ. දැන් අර ප්‍රශ්න තුනක් තියෙනවා. පේනව නේද? right very good. හරි. බෝඩ් එක පේනවනම් දැන් හොඳයි මට ලේසි කරන්න. දැන් රෝමලන්දේසි නීතිය කුමන ප්‍රමාණයක් ලංකාවේ තිබුණාද කියන එක. ඉතින් මේකෙදි ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මම තවත් ලේසි වෙන්න තව දෙයක් තියෙනවා මේකෙන් බෝඩ් එකට යනවා කාලාවත් ඉතුරු කරගන්න පුළුවන් මට. මෙන්න මේ කාරණේ. මම හිතන්නේ මම මේක ඇල්ලුවොත් ඔයගොල්ලන්ට පෙනෙයි. බෝඩ් එකකට වැඩිය හොඳට ළඟට අල්ලන්න පුළුවන්. මෙන්න මේ නඩු තීන්දුව. දැන් පේනෝගේ කරොංචි හාමිය දිරුව අංගොහාමි කියලා නඩුවක්. කරොංචි හාමිය දිරුව අංගොහාමි. ඉතින් ඔන්න ඔහොම නඩුවක් තියෙනවා. ලියාගන්න ඒක ඕනනම් කරොංචි හාමිය දිරුව අංගොහාමි දැම්ම ලියන්න එපා. ඒක මතක තියාගන්න. මේ නඩුවේදී මේ විනිශ්චයකාරය 3 දෙනෙක් ඉන්නවා මෙතන. එක්කෙනෙක් මිඩල්ටන්, අනිත් එක්කෙනා පළවෙනි එක්කෙනා මොන්ට්‍රිස්, දෙවෙනි එක්කෙනා සම්පායෝ, තුන්වෙනි එක්කෙනා මිඩල්ටන් කියලා. ඔන්නේ විනිශ්චයකාර 3 දෙනා අදහස් 3ක් ප්‍රකාශ කරා. කවුද විනිශ්චයකාර 3 දෙනා? මොන්ට්‍රිස්, සම්පායෝ, මිඩල්ටන්. මොන්ට්‍රිස්, සම්පායෝ, මිඩල්ටන්. පේන්නේ නැති. පේනව නේද? ඔව්. ඒකට නඩුව තමයි මේකට අදාළ වෙන්නේ කරොංචි හාමි. එදිරිව අංගොහාමි. මේකේ රිෆරන්ස් තමයි 1904. හරි. අසිත කියන්න. මොකද්ද ඔයාලට තේරෙන්නේ නැති එකක් තියෙනවද? කියන්නකෝ තේරෙන්නේ නැත්තම්. හරි. දැන් මේ ලංකාවේ කොපමණ ප්‍රමාණයක්
රෝමලන්දේසි ක්‍රියාත්මක වෙනවද කියන එක අපි හොඳට පැහැදිලිව දැනගන්න ඕනේ. ඉතින් මේ විනිශ්චයකාරවරු 3 දෙනා කිව්වා මේ කරුණාචාමි ඉදිරිව නඩුවේදී දැන් අපේ රටට රෝමලන්දේසි ආකාර 3කින් ඇති වෙලා තියෙනවායි කියන එක. ඉතින් රෝමලන්දේසි නීතිය ගැන ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් ආවොත් මේව ගැන පොඩි සාකච්ඡාවක් ආයි පොඩ්ඩක් පෙන්නන්න කියන එක නේද? ඔව්. දැන් මේකයි උතන මාතෘකාව හැටියට ලියන්න ඕනේ රෝමලන්දේසි කුමන ප්‍රමාණයට දැන් අපි මාතෘකාව විල රෝමලන්දේසි නීතිය. ඒක සබ් ටොපික් එක තමයි රෝමලන්දේසි නීති කුමන ප්‍රමාණයක් ලංකාවේ තියෙනවද කියන එක. හරි? ඒකට ඒකෙදි වැදගත් වෙන නඩුවක් තමයි මම කිව්වේ. දැන් ඕගොල්ලෝ මතක තියාගන්න ඕනේ මේකෙදි මේ අපේ ලෝ පේපර් එකට නඩු ලියන්න ඕනේ. නඩු ලියන්න ඕනේ. එතකොට නඩු ලිව්වේ නැත්නම් මේ ලකුණු අඩු වෙනවා. අනිවාර්යයෙන්ම ලකුණක් හම්බ වෙනවා කේස් එකක් ලියනකොට. ඉතින් කේස් එකක් ඉදිරිපත් කරනකොට හැම කෙනාම දැනගන්න ඕනේ මේ කේස් එක ලියන විදිය. මම ඉස්සරහට ලියන විදිය කියලා දෙන්නම්. හැමතිස්සෙම කේසස් අහක දාගෙන බෑ. ඉතින් රෝමලන්දේසි දැන් ඔයගොල්ලන්ට මයික් ඔන් කරගෙන පුළුවන් මට කතා කරන්න. රෝමලන්දේසි කියන්නේ සර් බෝඩ් එක නෑ සර්. ඈ බෝඩ් මොකද්ද? බෝඩ් එක පේන්නේ නැද්ද? නෑ බෝඩ් එක නොපෙනුනට කවන්නේ නෑ. ඔය අහගන්නකෝ. දැන් රෝමලන්දේසි නීතියේ කුමන ප්‍රමාණයක් ලංකාවේ යොදාගෙන ඇද්ද කියන ප්‍රශ්නෙට දැන් උත්තරේ කියන්න බලන්නේ අපි. දැන් මේ සම්බන්ධයෙන් මතභේද කීපයක් තියෙනවා. එතකොට ආචාර්ය SW තම්බයියා. ඒ කියන්නේ එයා තමයි ලංකාවේ නීති ක්‍රම ගැන ලියලා තියෙන්නේ. හොඳ පොත් ලියලා දෙනවා. අපේ මේ LLB ඩිග්‍රී එකට එහෙමත් තියෙනවා. මේ අපේ ලයිබ්‍රරි එකේ බැංකින් ලයිබ්‍රරි එකේ තියෙනවා. ඉතින් එතකොට මේ IBSL ලයිබ්‍රරි එකේ ඒ පොත තියෙන ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ පැත්තේ ආපු වෙලාවක මේ ඒකෙදි තියෙන්නේ ඒක නොබැලුවට ප්‍රශ්නයක් නෑ මේ අපේ රටේ සිංහල නීතිය සම්බන්ධව තමයි එයා ලියලා තියෙන්නේ. එතකොට නීති ක්‍රම ගැන මේකෙදි තියෙනවා එයා කියලා තියෙනවා මේ ලංකාවේ එක එක ආචාර්ය HW තම්බයියා ඒ නමත් මතක තියාගන්න තම්බයියා ඒ ડોક્ટર තම්බයියා කියලා තියෙනවා මේ කුමන ප්‍රමාණයක්ද කියලා අපි සාකච්ඡා කරනකොට ඔය කරුණාචාමි ඉදිරිව අංගොහාමි කියන නඩුව ඉතාමත් වැදගත් වෙනවා කියලා. මොකද කරුණාචාමි ඉදිරිව අංගොහාමි 1904 8 NLR 1 8 NLR කියන්නේ new law report කියන එක. එහෙමයි cases මේව කරන්නේ. 8 NLR 1 මේකෙදි කිව්ව කාරණේ තමයි මම සරලව කියන්නම් මේ කරුණාචාමි ඉදිරිව අංගොහාමි නඩුවේදී සිද්ධ වුණේ ඕනනම් ඒක පොඩ්ඩක් ලියා ගන්න. ඒ කියන්නේ අනාචාරයේ හැසිරුණ පාර්ශවකරු නැත්තම් අහගන්නකෝ ලේසි. අනාචාරයේ හැසිරුණ පාර්ශවකරුවන්ට නැවත විවාහ වෙන්න බෑ කියන එක තමයි මේ ප්‍රස්තුත වූ කාරණේ. මේක ඊටාම පැරණි නඩුවක්. මේ නඩුවේදී 1674 තමයි මේකෙදි මේ කතාව ඇති වෙලා තිබුණේ රෝමේ. ඉතින් ඒගොල්ලන්ගේ රටේ මේ කියන්නේ අනාචාරයේ හැසිරීලා හිටපු අයට විවාහ වෙන්න බෑ කියලා එකක් ඒකේ රටේ නීතිවල තිබුණා. ඉතින් ඒ නීතිය අපිට කෙලින්ම ආව නම් අපේ රටෙත් බෑනේ. අපේ රටේ එහෙම එකක් නැහැනේ. දැන් අපි විවාහ වෙන්න ඉස්සෙල්ලා ඉතින් කතාවල් ඔයගොල්ලෝ අහලා තියෙනවනේ ඕන තරම්. ඉතින් ඒක ඒවා අපි විවාහෙන් යන වෙලාවට මොනවා කළාද කොහෙ ගියාද කියලා ඒවා හේවිල්ලක් නැහැ. ඉතින් ඒ දෙන්න කැමති නම් දෙමාපිය කැමති නම් ඒ විවාහ කිවිස ගැනීම කටයුතු සිද්ධ වෙනවා. එහෙම නීතියක් නැහැ කොහෙවත්. නමුත් ඒ රට ඒ රෝමේ තිබිලා තියෙනවා මේ ප්ලකාඩ් කියලා මේ නීති ප්‍රකාශනයකින් මේක එහෙ නීතිය කොටසක් වුණා. නමුත් මේකෙදී මේ අපේ රටේ මෙහෙම ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ওই කරුණාචාමි ඉදිරිව අංගොහාමි කියන නඩුවේදී. ඒකෙදී විනිශ්චයකාරවරු තුන් දෙනෙක් හිටියා. එක්කෙනෙක් මොන්ට්‍රිෂ්, අනිත් එක්කෙනා සම්පායෝ, අනිත් එක්කෙනා මිඩල්ටන්. ඉතින් ඒගොල්ලෝ කිව්වා මේකෙදී විශේෂයෙන්ම මේ අපේ රටේ මේ රෝමලන්දේසි නීතිය තියෙන්නේ ඇත්තටම අදාළ වෙලා තියෙන්නේ පළවෙනි එක මේ ශ්‍රී ලංකා ජනතාවට ಜಾති ආගම් කුල ભેද වලින් තොරව මේ නීතිය අදාළ වෙලා තියෙනවා පළවෙනි එක. අපේ රටට කොහොමද රෝමලන්දේසි නීතිය ආවේ කියලා මේ ප්‍රශ්නේදී ලියනකොට පළවෙනි එක තමයි මේ සාකච්ඡා වෙච්ච කාරණා තමයි. එක ඔයාලා ලියා ගන්න පොඩ්ඩක්. ශ්‍රී ලංකා ජනතාවට ಜಾති ආගම් වර්ණ ભેද වලින් තොරව මේ නීතිය කෙලින්ම අදාළ වුණා. පළවෙනි එක. දෙවෙනි එක යම් පුද්ගල නීති පද්ධතියක් නැති අයෙක් ඉන්නවා නම් එයාට රෝමලන්දේසි නීතිය අදාළ වුණා. අර මම ඉස්සෙල්ලා කිව්ව උදාහරණ. අපි කැන්ඩිඩේටියත් යාපනයේ හිටියත් මෙහෙක් කෙනෙකුට ඒ නීතිය අදාළ වෙන්නේ නැහැ. අපේ නීතිය අදාළ වෙන්නේ රෝමලන්දේසි නීතිය. අනිත් එක තුන්වෙනි කාරණේ තමයි අපේ රටට ආපු ක්‍රමයක් තමයි
රෝමලන්දේසි ලන්දේසින් ගැන වෙළඳෝ. ඒගොල්ලන්ට වෙළඳ කටයුතු කර ගැනීම සඳහා මේ නීතිය ඒගොල්ලන්ට ඕන තැන්වල දමාගත්තා. ඒගොල්ලෝ දන්නවා මුහුදුබඩ පළාත්වල තමයි මේ රෝමලන්දේසි ඉස්සෙල්ලාම ඒගොල්ලෝ ව්‍යාප්ත කළේ. ඊට පස්සේ ඉංග්‍රීසියෙන් ඇවිල්ලා මේ නීතිය කැන්සල් කරේ නෑ. ඒකත් එහෙම තීද්දි ඒගොල්ලන්ගේ නීති මේකට දැම්මා. ඒකයි කරේ. ඒ කියන්නේ යම්කිසි අපි කාඩ්බෝඩ් එකක් ගත්තොත් ඒකේ තියෙන පැචස් වලට පැචස් වගේක් තියෙනවා නම් ඒවා පුරවන්න පැලස්තර දැම්මා. ප්ලාස්ටර්ස් දැම්මා වගේ හිල් තියෙන පේපර් එකක් ගත්තොත් ඒ පේපර් එකේ හිල් වහන්න දැන් ප්ලාස්ටර් එකක් කැලෙව්වා වගේ ඒගොල්ලන්ගේ ඉංග්‍රීසි නීතිය දැම්මා. ඉතින් එතකොට ඔන්න ඔය ආකාරයට තමයි මේ අපේ රටේ මේ නීතිය ආවේ. ඒක ඔයගොල්ලන්ට පැහැදිලි දැන් හොඳටම. ඉතින් මේ කරුංචියාම ඉදිරිය අංගවහම නඩුවේදී අර මං ඉස්සෙල්ලා කිව්ව කාරණේ සාකච්ඡා වුණාම ඒකෙදි ඔය මොන්ට්‍රිස් කියන විශ්වකාරයාගේ අදහස උයේ ස්වදේශීය රීති වලට පටහැනි නොවූ කොටසක් පමණක් මේකට අදාළ වූ බව තමයි එයාගේ අදහස. කාගේද? මොන්ට්‍රිස්ගේ. මොන්ට්‍රිස් විශ්වකාරතුමන්ගේ අදහස උනේ ස්වදේශීය නීති කියන්නේ අපේ රටේ රජගොල්ලෝ දාපු නීති කියන්නේ ඒවට ඒ සිරිත් වලට පටහැනි නොවන ප්‍රමාණයක් අදාළ කරගත්තා කියලා. ඉතින් ඒවා පවා මේගොල්ලෝ හරි කට්ටයිනේ. හරි කපටි නිසා ඒගොල්ලෝ අපිව අප්සෙට් කරගත්තේ නැහැ. අපිට ඔළුව අතකගා තමයි අපිට මේ නීතිය අපේට දැම්මේ. ඒගොල්ලෝ අහලා ඇති පෘතුගීසින් මේ කොළඹ වැල්ලට මුදුවරට ආපුවාම අපේ සිංහල කට්ටිය කියලා තියෙන ඒ කාලේ තිරුවානගල් කකා ලේබුණා කට්ටියක් ඇවිල්ලා ඉන්නේ. තිරුවානගල් කියලා තියෙන්නේ පාන් වලට. එහෙම කට්ටියක් වාඩිලාගෙන ඉන්නවා කියලා. වයින් වලට ලේබුණා කියන්නේ ලේබෙනවා කියලා තියෙන වයින් බීලා. ඊට පස්සේ කෝට්ටේ රජු ළඟට ඈතින් එක්කන් ගිහලා තියෙනවා. ඔය වගේ එහෙම අපි කතන්දර අපේ ඉතිහාසය දන්නවා. ඊට පස්සේ ඒ වගේම දැන් අපේ රටට මේ මත්පැන් පුරුදු කරලා ඒවා නිකන් දීලා තියෙනවා මේ සුද්දන්ගේ කාලේදී. සම්පූර්ණයෙන් නිකන් දෙනවා. සල්ලි ගන්න නැහැ. ඒ විදිහට තමයි පුරුදු කරේ. සිගරට් පුරුදු කරෙත් එහෙමයි. සිගරට්ස් ගන්න නැත්නම් අපේ රටේ අය මේ ඔය එකක්වත් කරපු අය නෙමෙයි. මේ මස් කන්නත් පුරුදු කරේ එහෙමයි. ඉතින් මස් ආදිය ඒගොල්ලෝ අර පුච්චලා අරව මේව කරලා දෙන්න පටන් අරගෙන ඒ රසයට අපේ ජනතාව පුරුදු කරා. ඒ යටත් විදිහට වලින් කරන්නේ ඔය වෙනි දේවල්මයි. අද කරන්නේත් ඒ වගේම දේවල්මයි. ඒකේ ලොකු වෙනසක් නැහැ. ඉතින් ඒ හැම දෙයකම අපේ රටවල් ග්‍රහණය වෙලා තියෙන්නේ අපේ ජාතිකත්වය අපි අතට ගත්තේ නැත්තම් අපේ මේ ජාතින් ඔක්කොම මං කියන්නේ මේ සිංහල ජාතිය විතර නෙමෙයි ද්‍රවිඩ සිංහල මුස්ලිම් අපි ඔක්කොම ශ්‍රී ලංකන්ස් හැටියට අපි එකට ඉන්න ඕනේ. එකට ඉඳලා මේ දේ අපි කළොත් අපිට පුළුවන් වෙනවා අපේ රටේ අපිට ඕන දැනට යන්න. නමුත් මේ දේ නොවෙන්නේ අපි අදීන ජාතියක් හැටියට අපි ජීවත් වෙන්න අපි පුරුදු වෙලා තියෙන නිසා. ඉතින් මේව ඔයගොල්ලෝ හොඳට දැනගන්න ඕනේ. මේවා අපි බය නැතු කියන්නේ ඇත්තටම මේ ප්‍රශ්න අපිට මේ පේනවා අපි මේ නීති ඉතිහාසය ගන්නකොට. එතකොට ඒකයි. දැන් ඒගොල්ලෝ කරේ වැඩ එහෙමයි. මොකද ලන්දේසිකාරයෝ මේ ඊපෙරේද කරපනේ මම මේ කියන්නේ. ඊට පස්සේ මිඩල්ටන් විශ්වකාරයා කිව්වේ දෙවෙනි එක්කෙනා විශ්වකාරතුමා කිව්වේ ප්‍රාදේශීය තත්ත්වයේ ප්‍රාදේශීය ඔයගොල්ලෝ දන්නවා රීජනල් දැන් ඔයගොල්ලෝ ඉන්න පළාත් ගත්තොත් ලංකාව වටේ මෙතන ඉන්න බව මම දන්නවා. ඉතින් ඒ පළාත්වල තියෙන නීතිය ඒ කාලේ තිබිලා තියෙනවා. ඒ කාලේ අධිකාරම්ල දාපු නීති රජයේ ඒ වගේ නිලමෙල දාපු නීති අරව මේව ඔක්කොම තිබුණා. ඒ නීති වලට බලලා ඒවට ප්‍රාදේශීය වශයෙන් අවශ්‍යතාවලට ගැලපෙන මොකක් හරි තියෙනවනේ ධම්ම නීති. අන්න ඒ විදිහට රෝමලන්දේසි නීතිය ආවේ දෙවෙනි කාරණේ ඒ විදිහට ආවයි කියලා මිඩල්ටන් විශ්වකාරතුමා කිව්වා. ඊට පස්සේ නෑ සම්පායෝ තමයි ස්වදේශී නීති. ඊළඟට මිඩල්ටන් මුලින්ම අපි මොන්ට්‍රිස්නේ කිව්වේ ලංකාවට අවශ්‍ය පරිදි අය යෙදෙව්වයි කිව්වා. ඊළඟට සම්පායෝ කියන දෙවෙනි එක්කෙනා කිව්වා ස්වදේශීය සිරිත් වලට අනුකූල නීතිය රටේ නීතිය දාලා තියෙන කියලා මේ නඩුවේදී ප්‍රකාශ වුණා. නඩුකාරතුමන්ලා තුන්දෙනෙක් මිඩල්ටන් කිව්වා ප්‍රාදේශීය වශයෙන් තියෙන අවශ්‍යතාවලට අනුව මේ නීතිය යෙදුණයි කියලා. ඉතින් කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ උපරිමාධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය අවසාන වශයෙන් තීරණය කරලා තියෙන්නේ මේ නීතිය දැන් අර මං කිව්ව කරංචියාම ඉදිරිය අංගවහමේ නඩුවේදී මං කිව්ව කාරණේ ලංකාවට අදාළ නැති බව. ඒ කියන්නේ ඒක ලංකාවට එවැනි තත්ත්වයක් යටතේ විවාහ වීමක් පෙනෙන්නට නැහැ. එම නිසා මේ නීතිය ලංකාවට යෙදෙන්නේ නැහැ කියන එක. ඉතින් ඔන්න ඔය සාක්ෂියෙන්ම පේනවා කරංචියාම ඉදිරිය අංගවහමේ කියන නඩුවෙන්ම පේනවා මුළු රෝමලන්දේසි නීතියම ලංකාවට යෙදී නැති බව. ඉතින් භාගයේදී මේ නඩුව ලියුවොත් ඔයගලන්ට ෆුල් මාක්ස් හම්බ වෙනවා. ඒක නිසා ඔය නඩුව හොඳට මතක තියාගන්න. ඊට පස්සේ තවත් නඩු තියෙනවා සිල්වා ඉදිරිය බාලසූරිය කියන නඩුව. ඒකෙදි ඔව්
සර් මේ අර මිඩල්ටන්ගේ කිව්ව දේ පොඩ්ඩක් Middleton. ඔව් කිව්ව දේ ආයෙ පොඩ්ඩක් එයා කොහොමද ප්‍රෝග්‍රෑම් එක නීතිය ගැන මිඩල්ටන් නිශ්චිකාරතුමා කිව්වේ ප්‍රාදේශීය තත්ත්වයන්ට හා අවශ්‍යතාවලට ගැලපෙන පරිදි රෝමලන්දේසි නීතිය යෙදුවා කියලා. ඉතින් ওই වේශකාරතුමාගේ කිව්ව කාරණා තුන. ඉතින් මේක අපි පෙන්වන්න ඕනේ කොයි විදිහට දාවි කියන එක ඔය අංගොහම. ඔව්. හරිද? සම්පායෝගයේ එක චුට්ටක් ආයි කියන්නේ. ඔව් සම්පායෝගයේදී කිව්වේ මිස් මෙහෙමයි මේ ස්වදේශීය සිරිත් වලට පටහැනි නොවන ප්‍රමාණයක් යොදාගත්තා මිසක් සමස්ත රෝමලන්දේසි නීතියම යොදා නොගත් බවයි කියන එක. ඒකයි කිව්වේ. දැන් පැහැදිලිනේ? මම ටිකක් අපි ඉතින් ඉක්මනින් කියන්නේ අපිට වෙලාව සීමිත නිසා. ඔයගොල්ලෝ ඔන්ලයින් අහන්න ඉතින් මට කතා කරලා අහන්න පුළුවන් අපිට මොන වෙලාවක ඔන්ලයින් කියන්නකෝ අහන්නකෝ. එතකොට මේ නඩුවේදී එතකොට ශේෂාන්තින්නේ කිව්වේ ඉතින් අර අංගොහාමි ඒ රෝමයේ ඒ ලන්දේසි තීරණය රෝමලන්දේසි තීරණය ලන්දේසින්ගේ රටේ වෙච්ච එක ඕලන්දේ වෙච්ච තීරණය ඒ විදිහටම අපේ රට පිළිගන්නේ නැහැ කියන එක තමයි එතෙන්දී තීරණය වුණේ. එහෙනම් එතෙන්දී මම කියන්න පුළුවන් රෝමලන්දේසි නීතිය සම්පූර්ණයෙන්ම අපේ රටට බලපාලා නැහැ කියන එක සාක්ෂියක්. ඊට පස්සේ සිල්වා ඉදිරියේ බාලසූරිය ඊළඟ නඩුව 1907 දී ඔය වර්ෂය අමතක වුණත් කියන්න බලන්න හැබැයි මේ වර්ෂය කියන්නේ ඒතකොට කාලවකවානුව ඔයගොල්ලන්ට මතක තියාගන්න පුළුවන්. දැන් කේස් රිපෝට් එක නම්බර් එක නම් මම කිව්වේ 810L1 කියන ඒවා නම් අමතක වුණාට කමන්නේ අවුරුද්දව නැතුව අඩු ගානේ නමවත් ලිව්වොත් ඇති විභාගයට කරොන්චාම ඉදිරිය අංගවාමි කියලා. ලකුණු දෙනවා. අපි නොදී ඉන්නේ නැහැ. මොකද මේක නීතිපාදී නොවන නිසා. ස්වදේශීය සිරිත් හා ව්‍යවහාරෙන් පටහැනි නොවන ප්‍රමාණයකට පමණ අන්නේ අරකම තමයි සිල්වා ඉදිරියේ බාලසූරිය නඩුවේදී කිව්වේ ස්වදේශීය අපේ සිරිත් වලට හා ව්‍යවහාරයන්ට පටහැනි නොවන ප්‍රමාණයකට පමණ රෝමලන්දේසි නීතිය යොදාගත්ත බව. දැන් මම හිතන්නේ තේරෙනවා ඇති. දැන් මම මේ කිව්ව කාරණේ අදින්ම තේරෙනවා ඇති. දැන් මම මේ නඩුකාරතුමන්ලා තුන් දෙනාගේ මේක මම මේ පෙන්නන්නේ මට නැගිටින කොටත් වෙලා යනවනේ. ඔය නඩුකාරතුමන් තමයි ඉන්නේ කරොන්චාමි versus අංගවාමි කියන නඩුවේ. හරි. දැන් ඊළඟ එක තමයි දැන් ඔයගොල්ලෝ දන්නවා රෝමලන්දේසියේ කොපමණ ප්‍රමාණයකට අදාළ වුණාද කියලා. ලංකාවේ පොදු නීතිය කියන්නේ කුමක්ද කියන එක. ඉතින් ලංකාවේ පොදු නීතිය කියන්නේ කුමක්ද කියනකොට දැන් හෑන්ඩ් අවුට් වල තියෙන ඔයගොල්ලෝ බලාගත්ත හැකි ප්‍රශ්නයක් නැහැ. මොන්ට්‍රිච් ලංකාවේ දැන් කොමන් ලෝ එහෙම නැත්නම් රෙසිඩුවල් ලෝ කියන්නේ ශේෂ නීතිය. ඔය දෙකම මතක තියාගන්න දෙකම එකයි. ඉතින් එතකොට මේ පොදු නීතිය කියන එකේ අදහස තමයි මින් අදහස් සලකා බලන්නට නොඑක් අදහස් සහ මතභේද තියෙනවා. දැන් සාමාන්‍යයෙන් පොදු නීතිය ලෙස සලකන්නේ පොදු නීතිය කියන්නේ මොකක්ද කියලා වොත් ඒකට අපි හැඳින්වීම ලෙස කියන්න පුළුවන් මෙන්න මේ විදිහට. පොදු නීතිය ලෙස ව්‍යවස්ථාපිත කියන්නේ පාර්ලිමේන්තුවෙන් පනවන නීතිය. ව්‍යවස්ථාපිත නීතිය පමණක් හෝ නොලිවිට නීතියද ලෙසද හැඳින්න්නේ. ඒ කියන්නේ අලිඛිත නීතිය. දැන් ඇමරිකාවේ එහෙම නීති ලියලා නැහැ අපේ වගේ ව්‍යවස්ථාවල. ඒගොල්ලෝ ව්‍යවහාරයෙන්ම දන්නවා. දැන් අපිත් එහෙම ඒවා තියෙනවනේ. අපි දන්නවනේ අපේ කොහොක්වත් දීලා තියනවද නීතියක් තියනවද ලියලා මේ සහෝදර සහෝදරියන්ට විවාහ වෙන්න බෑ කියලා. නෑ අපි ඒක ප්‍රැක්ටිස් එකෙන් දන්නවා. සහෝදර සහෝදරියෝ ඒ වගේම බාප්පලා මහප්පලාගේ දුවලා පුතාලාත් එක්ක අපිට විවාහ වෙන්න මේ එපා කියලා නීතියක් නෑ. නමුත් අපි දන්නවා. ඒවා එහෙම ලියන්නේ නැති කමට අපි විවාහ වෙන්නේ නෑ කියලා. ඉතින් ඒ වගේ සමහර ඒවා තියෙනවා ඒවා ලියලා නෑ. නමුත් අපි දන්නවා. ඉතින් අන්න ඒ වගේ. ඉතින් අලිඛිත නීතිය කියලා තියෙනවා. ඉතින් අපි ලියලා නෑ සමහර රටවල් වල නීතිය. නමුත් ඒවා ප්‍රායෝගිකව යෙදෙනවා. මේ ව්‍යවස්ථාපිත නීතිය හෝ නොලියුණු නීතිය ලෙස පොදු නීතිය හඳුන්වනවා. දැන් මේ නීතිය ගැන ගන්නකොට දැන් ඉංග්‍රීසියෙන් පාලනයට ගත්තන් පස්සේ ඒගොල්ලෝ කල්පනා කරා මේ රටේ බොහෝ තැන්වල තියෙනවා රෝමලන්දේසි නීතිය. දැන් දේපොළ නීතිය ගත්තොත් ඒ වගේම දැන් මේ වගේ නීති කොටස් දැන් ඔයගොල්ලෝ විභාගෙදී අහලා තියෙනවා. මේ රෝමලන්දේසිය කොයි වගේ ශේෂ්ත්‍රවලද යෙදෙන්නේ කියලා. දැන් ඔයගොල්ලන්ට කියන්න පුළුවන් එහෙම වුණොත් මම හිතන්නේ අපි හෑන්ඩ් අවුට් එකේ දීලා තියෙනවා. හෑන්ඩ් අවුට් එකේ තියෙනවා මම හිතන්නේ බලන්න අර දෙවෙනි හෑන්ඩ් අවුට් එකේ මේ කියන කතා තියෙන ඔක්කොම පොදු නීතිය යන්නට කියන එක. ඔව් විශේෂයෙන්ම නීති ශේෂ්ත්‍ර ගත්තොත් මේ රෝමලන්දේසි නීතිය මෙන්න මේ ශේෂ්ත්‍ර කෙරෙහි ඇති වෙලා පාස් පේපර්ස් බලුවොත් මේවා තියෙනවා. ඒවා
පුද්ගල නීතියට කෙනෙක්ගේ උප්පත්තිය සම්බන්ධව ඒ වගේම විවාහය හරි දික්කසාදය විවාහය දික්කසාදය විවාහය දික්කසාදය දරුකමට හදා ගැනීම ඒ වගේම දේපල උරුම වීම ඒ ආදී බොහෝ ශේෂ්ඨ වලට මේ කොමලන්දේ හිටිය යනවා දිලික්ත නීතිය ගිවිසුම් නීතිය ඒ ආදී හැබැයි මේ හැම එකේම දැන් ගිවිසුම් නීතිය ගත්තොත් ඉංග්‍රීසි නීති කොටසුත් තියෙනවා ඒකේ දැන් කොන්ට්‍රැක්ට්ස් වල ඉතින් අන්න ඒකයි ඉතින් අපි ඒවා ඒ සබ්ජෙක්ට්ස් ඉගෙන ගන්නකොට ඔයගොල්ලන්ට දැනගන්න හම්බ වෙනවා ඉතින් ඒක එතකොට ඔයගොල්ලන්ට බලන්න පුළුවන් තවදුරටත් අන්ඩර්ස්ටෑන්ඩ් කරන්න පුළුවන් ඉතින් එතකොට දැන් මේ ලංකාවේ පොදු නීතිය ගැන කියනකොට ඒක නීතිවේදී මත ප්‍රකාශනයෙන් සංකලනය වෙලා තියෙන්නේ එතකොට මේ නීතිපති එදිරිව කෝඩේශ්වරන් කියලා නඩුවක් තියෙනවා නීතිපති එදිරිව කෝඩේශ්වරන් අන්නේ නඩුවේදී තමයි මම ඒකත් පෙන්නන්නම් AG Attorney General versus කෝඩේශ්වරන් මේකෙදි ඩිප්ලොක් කියන සාමිවරයා තමයි මේ නඩුව කිව්වේ ඒකේ 1969 තමයි නඩුව තීරණය වුණේ 72 NLR 337 නඩුවේ රිෆරන්ස් ඉතින් මේ නඩුවේදී ඇටර්නි ජෙනරල් එහෙම නැත්නම් නීතිපති එදිරිව කෝඩේශ්වරන් කියන නඩුවේදී තමයි කාරණා කීපයකින් ඒ තීරණය කරා ලංකාවේ පොදු නීතිය රෝමලන්දේසි නීතිය කියලා. ඉතින් එතකොට මේ නඩුවේ ප්‍රකාශ කරපු කාරණා ටික ඔයගොල්ලන්ගේ පොතේ පොඩ්ඩක් ලියාගත්තොත් හොඳයි. මොකද මේ හෑන්ඩ් අවුට් එකේ මේ ඔක්කොම දාන්න බෑනේ මේ ලෙක්චර් එකත් එක්ක යන්නේ. ඒක නිසා මේ පොඩ්ඩක් ඒක සටහන් කරගන්න දැන් ලංකාවේ පොදු නීතිය කියන මාතෘකාව යටතේ ওই නඩු තීන්දුවත් ලියන්න මොකද්ද AG එදිරිව එහෙම නැත්නම් නීතිපති එදිරිව කෝඩේශ්වරන් නඩුව මේ නඩුවේදී කාරණා කීපයක් කිව්වා දැන් ඔයගොල්ලෝ හෑන්ඩ් අවුට් එක බැලුවොත් නම් හෑන්ඩ් අවුට් එකේ තියෙනවා බැංකු කටයුතු බලපාන අන්දමක් තියෙනවා මේ නීතිය ලංකාවේ පොදු නීතිය බලපාන හැටි එතකොට මේ නීතිපති එදිරිව කෝඩේශ්වරන් නඩුව 1969 72 NLR 337 මේකෙදී මේ ඩිප්ලොක් සාමයවරයා DIP LOCK ඩිප්ලොක් සාමයවරයා තමයි අදහස් ප්‍රකාශ කරේ මම අදහස් 6ක් ඔයගලන්ට කියනවා ඒ අදහස් 6 ලියා ගන්න ඔයගලන්ගේ නෝට්බුක් එකේ පළවෙනි එක තමයි දැන් මෙහෙමයි මොහුගේ අදහස් අනුව ලංකාවේ පොදු නීතිය පහත කරුණු අනුව සමන්විතය කියලා ලියලා මොහුගේ අදහස් අනුව ඩිප්ලොක් සාමයවරයාගේ අදහස් අනුව ලංකාවේ පොදු නීතිය පහත කරුණු අනුව සමන්විත වේ. පහත කරුණු එක තමයි සමන්විත වෙලා තියෙන්නේ. එක 1796 දී නෙදර්ලන්තයේ තිබු රෝමලන්දේසි නීතිය. මොකද 1796 දී ඉංග්‍රීසියෙන් ලංකාවට ආවේ. ඒකයි මම අර අවුරුදු ටික දුන්නේ. දෙක ලංකාවේ නඩු තීන්දුව වලින් ඇති කරන ලද මූලධර්ම. දෙක ලංකාවේ නඩු තීන්දුව වලින් ඇති කරන ලද මූලධර්ම. හරි. තුන්වෙනි එක විනිශ්චයකරුවන් විසින් යොදා ගන්නා ලද මූලධර්ම. මූලධර්ම. විනිශ්චයකරුවන් විසින් යොදා ගන්නා ලද ඉංග්‍රීසි මූලධර්ම. පළවෙනි එක මම කිව්වේ 1796 දී නෙදර්ලන්තේ කියන්නේ ඕලන්දේ කියන එකම තමයි පසුව නම. නෙදර්ලන්තේ ඕලන්ඩ් කියන්නේ ඒක. නෙදර්ලන්ඩ් කියලා දැන් කියන්නේ 1796 දී නෙදර්ලන්තේ එහෙම නැත්නම් ඕලන්දේ කියලා ලියන්නකෝ ඉවරනේ ඕලන්දේ තිබු පරණ නම තිබු රෝමලන්දේසි නීතිය. ඒක ලංකාවේ නඩු තීන්දුව වලින් නැති කරන ලද මූලධර්ම. තුන්වෙනි එක විනිශ්චයකරුවන් විසින් යොදා ගන්නා ලද ඉංග්‍රීසි මූලධර්ම. right? හතරවෙනි එක නූතන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි ගැලපෙනසේ නීතියෙන් කරන ලද සංවර්ධනය.
නීතියෙන් කරන ලද සංවර්ධනය. පහ උසාවිය විසින් පිළිගනු ලැබූ අප රටටම ආවේනික වූ සිරිත්. 6 වෙනි එක කාරණා 6යි උසාවිය විසින් පිළිගනු ලැබූ පරිචයන් ප්‍රැක්ටිසස් කියන්නේ. දැන් අන්නේ ප්‍රැක්ටිසස් අනුව අපේ පොදු නීතිය රෝමලන්දේසි නීතිය කියලා මේ කෝඩේෂන් වලදී තීරණය කළා. ඇත්තම කියනවා නම් දිරාගිය ඔයගොල්ලෝ දැකලා ඇති ඔය ඈත පළාත්වල යන එනකොට ඔයගොල්ලෝ දැකලා ඇති දිරච්ච පොල්ලතු වහලා තියෙන පොඩි ගෙවල් වල අන්න ඒ වගේ තමයි දිරච්ච පොල්ලතු වහලයක් වගේ තමයි රෝමලන්දේසි නීතිය කියන එකයි දැන් කියන්නේ. දිරච්ච පොල්ලතු වහලයක තනින් තන සිදුරු තියෙනකොට ඒව වහනවනේ කොළපත් එහෙම දාලා අන්නේම තමයි ඉංග්‍රීසි නීතිය වැටලා තියෙන්නේ. මේ වගේ නිකන් උදාහරණයක් විදිහට මම කිව්වේ. එතකොට අද රෝමලන්දේසි දිරච්ච පොල්ලතු වහලයක් වගේ තමයි. හරි? ඔව් කියන්නේ. උසාවිය විසින් පිළිගනු ලබන උසාවිය විසින් පිළිගනු ලැබූ අප රටටම ආවේනිකෝ සිරිත්. අප රටටම ආවේනිකෝ සිරිත්. හරිද? සර් අන්තිම එක මොකද්ද? අන්තිම එක උසාවිය විසින් පිළිගනු ලැබූ පරිචයන්. පරිචයන් ප්‍රැක්ටිසස් කියන්නේ. එක ප්‍රැක්ටිසස් තියෙනවනේ ඒව ඔක්කොම අපේ පොදු නීතියේ ඔය කෝඩේෂන් නඩුවේදී තමයි ඔය කාරණා සාකච්ඡා වුණේ. ඩිප්ලොක් සාමියෝරයා තමයි කිව්වේ. ඉතින් ඔය ටික ලිව්වොත් හරියට හරි ඉතින්. මම මේ ඔයගොල්ලන්ට දෙන්නේ ඇත්තටම මට දෙන්න වෙලා තියෙන්නේ වැඩි විස්තර කතා කරන්න බෑ. අපි විස්තර ක්ලාසස් වලට ඔයගොල්ලෝ ආපු කාලේ නම් මම ගොඩක් දේවල් තව විස්තර කරලා උදාහරණයක් කියන්න පුළුවන්. අපිට එහෙම වෙලා නැහැ. ඉතින් දැන් මේ ටික විභාගෙට ලිව්වනම් ඇති එච්චරයි. දැන් අපි කිව්වා කොච්චර ප්‍රමාණයකට දාවි කියන එක නඩුවක් එක කිව්වා. එතකොට ලංකාවේ පොදු නීතිය කුමක්ද කියලා ඇහුවොත් රෝමලන්දේසි නීතිය කියලා ඔයගොල්ලන්ට කියන්න පුළුවන්. අපේ ව්‍යවස්ථාපිත නීතිය හෝ අලිඛිත එහෙම නැත්නම් නොලියන නීතිය තමයි පොදු නීතිය කියන්නේ කියලා. නමුත් මේක බලපාන ශේෂ්ත්‍රයන් කිව්වා උප්පත්තිය, සුජාත බව, දරකොණ හදා ගැනීම, විවාහය, දික්කසාදය ආදී ඒවට අපේ රෝමලන්දේසි බලපානවා. කිවිසුම් නීතිය, තිරික්ත නීතිය ආදී හැම එකටම. ඊට පස්සේ මේ සම්බන්ධව මේ ගැන සලකා බලනකොට පෙනී යනවා නීතිපති රෙකෝඩේෂන් නඩුවේදී මේ දේවල් තීරණය වුණා කියලා ඩිප්ලොක් සාමියෝරයා කිව්වා කියලා. ඉතින් මේ අනුව අපිට කියන්න පුළුවන් ලංකාවේ පොදු නීතිය රෝමලන්දේසි නීතියයි කියන එක. ඉතින් ඔන්න ඔය ටික තමයි යෝගයේ තියෙන්නේ. අපි හෑන්ඩ් අවුට් එකේට පොඩ්ඩක් අපි ආයි නැවත ගියොත් හෑන්ඩ් අවුට් එකේදී ඕගොල්ලන්ට තව පොඩ්ඩක් අපිට කතා කරන්න පුළුවන්. හෑන්ඩ් අවුට් එක. right. ඔව්. දැන් බලන්න දැන් මෙන්න මේක මේ ටික ඔයගොල්ලෝ කලබල වෙන්න එපා. මේ ගියයිගේ දේපල මුදාහරණාකාරය ඔයගොල්ලන්ට වෙනම ලෙක්චර් එකේ තියෙනවා. නමුත් මේක මෙතෙන්දී මතක තියාගන්න. දන්නවනේ දැන් මා මිය ගියොත් මගේ දරුවෝ දෙන්නට භාගයයි නෝනට භාගයයි බිරිඳට. ඒ විදිහට තමයි යන්නේ. ඕක කියනකොට ඔයගොල්ලන්ට තේරෙනවා හැම නීතියකම වගේ මම දාලා ඇති මේ මිය ගියන් පස්සේ දේපල මුදාහරණාකාරය මේක ඉතින් මේකෙන් සිලබස් එකේ මේක එච්චරමත් කියලා නෑ කරන්න කියලා. නමුත් ඔය දාලා තින්නේ ඔයගොල්ලන්ගේ දැන ගැනීමට කෙනෙක් මිය ගියන් පස්සේ. එතකොට දැන් තව එකක් ඔයගොල්ලෝ දන්නවා මේ උඩ තියෙන කැලලත් බලන්න රෝමලන්දේසි දැන් මේ බැංකු කටයුතු බලපාන අන්දම පේනවනේ. දැන් මේ පොදු නීතිය වශයෙන් බලපාන 1927 මෙතන ඉංග්‍රීසි හඳුන්වන විනිමය බිල්පත් ආඥා පනත බැංකු ගිණුම් සම්බන්ධව. එතකොට පොදු නීතිය විදිහට ඒ ආදී වශයෙන් තියෙනවා. බැංකුවක් සාධාරණ කාල සීමාවකට දැනුම් දීමකින් තොරව ගනුදෙනුකරුගේ ගිණුමක් වසා දැමුවොත් බැංකුවට විරුද්ධ නඩු දැමිය එක. ඒක ඉංග්‍රීසි මූලධර්මයක්. එතකොට විවාහක ස්ත්‍රීන්ගේ බැංකු ගිණුම් රෝමලන්දේසි නීතිය අනුව ස්ත්‍රීන්ට ස්වාමියාගේ කැමැත්ත නැතිව කිසිම වලට ලැබිය නොහැක. 1923 අංක 18 දරන විවාහක ස්ත්‍රීන්ගේ ආඥා පනත මගින් මිය ඉවත් කරන ලදී. තුන්වෙනි අනුව පුද්ගල නීතියට යටත් වන ස්ත්‍රීන් නිසා මෙය බල නොපාන බව සඳහන් වේ. මේ අනුව කිය හැක්කේ ප්‍රධාන වශයෙන් රෝමලන්දේසි ඉංග්‍රීසි නීති කොටස් වලින් සෑදුණු නීති ක්‍රමයන් අපගේ පොදු නීතිය ලෙසත් ඒ පුද්ගල කොටස් වලට බලපාන පුද්ගල නීති වලට උඩරට නීතිය, දේශාලන නීතිය සහ මුස්ලිම් නීතිය වලින් සමානිත වූ නීති පද්ධතියක් ඇති බවත්ය. ඒගොල්ලන්ට පැහැදිලි වෙනවා මේක.
එතකොට දැන් ඔයගොල්ලෝ දන්නවා දැන් තේසවලම නීතිය කරනකොට නම් ස්වාමියාගේ කැමැත්ත අවශ්‍යයි. ඒ නීතිය කරනකොට මම ඒ විස්තර කියන්නම්. දැන් ওই රෝමලන්දසි නීතිය ওই විදිහට ඔයගොල්ලෝ ඔය හෑන්ඩ් අවුට් එකත් එක්ක අධ්‍යයනය කරන්න ඕනේ. දැන් ඊළඟට අපි එනවා මේ මෙතනින් පස්සේ ඔය හෑන්ඩ් අවුට් එකේ තියෙනවා ඉංග්‍රීසි නීතිය සම්බන්ධව මේ දෙවෙනි හෑන්ඩ් අවුට් එක මම මේ පෙන්නන්නේ ඔයගොල්ලන්ට. දැන් ඉංග්‍රීසි නීතියේදී ඔයගොල්ලෝ දකිනවා ඉංග්‍රීසි නීතිය ලංකාවට ආවේ කොහොමද කියන ප්‍රශ්නේ නිතරම අහනවා විභාගෙට. දැන් ඔයගොල්ලෝ දන්නවා දැන් මම මේ වෙලාව වෙනකොට ඔයගොල්ලන්ට කියලා දීලා තියෙනවා මොකද්ද විශේෂයෙන්ම 1796 දී ඉංග්‍රීසියෙන් ලංකාවට ආවයි කියන්නේ. ඒක ඔයගොල්ලෝ දන්නවා. එදා 796 දී ශ්‍රී ලංකාවේ මුහුදු වලත් අල්ලාගත් ඉංග්‍රීසියෙන් දැන් ඔයගොල්ලෝ මතකයිනේ 1505 දී ආවා පෘතුගීසියෙන් 1656 දී ආවා ලන්දේසියෙන් 1796 දී ආවා ඉංග්‍රීසියෙන්. ඉතින් මේගොල්ලෝ ආන් පස්සේ නිකන් හිටියේ නෑ ලංකාව අල්ලගෙන එකපාරටම උඩරට ගිහිල්ලා ඒවට ආවේ නෑ ටික තමයි කළේ. ඒ වගාව ඒගොල්ලෝ කළා රේල් පාරවල් හැදුවා අරවා හැදුවා මේවා හදාගෙන ගියා. ඉතින් බොහෝ විට ඒ දේවල්ම තමයි සමහර විට තියෙනවා හයිවේස් ටික කරුණාම අපිට වෙන මොකුත් නැහැ තාම. ඉතින් විශේෂ පාරවල් හැදුනෙත් බොහොම ස්වල්පයි. ඉතින් එහෙම දේවල් තියෙනවා. ඉතින් අපි ඉංග්‍රීසියෙන් කරපු දේවල් තියෙනවා. හැබැයි මේ හැමදාම මේගොල්ලෝ කරේ ඒගොල්ලන්ගේ උවමනාවට. අපිට දින ආදරයකට නෙමෙයි. ඉතින් අපි ඒකෙන් දැන් අපි peerගෙඩියක් ගත්තත් ටිකක ලොකුනොත් අපි කියන්නේ රට peer කියලානේ. මොකද? ලොකු අඹ ගෙඩියක් ගත්ත රටම. එහෙම නැත්නම් ඔය රට කියලා වචනයක් දානවා. ඉතින් ඒව වැඩක් නැති දේවල්. මේ අපේ රටේ හැදිච්ච දේවල් වලට අර පිටරට දෙයකට තියෙන ඇල්ම තියෙනවා අපේ රටේ මිනිස්සුන්ගේ තාම හරියට. ඉතින් අන්නේ ඇල්ම પરම්පරා ගානක් ගිහිල්ලා තාම ගිහිල්ලා නැහැ. දැන් අපි ඇඳුම් පැළඳුම් ගත්තත් එහෙමනේ ඉතින් අපි කවුරුත් මමත් ඇතුළේ තමයි මේ කියන්නේ. ඉතින් හැම කෙනෙකුටම ඒවා යන්න ගිහිල්ලා නැහැ. අපේ ඒ දීන පාදීනත් අපේ තියෙනවා. හැමතිස්සෙම මේ ඉංග්‍රීසියෙන් තමයි. මොකද ඒකට හේතුව මේගොල්ලෝ 1948 අපිට නිදහස දීලා ගියත් ලනුව තියාගත්තේ ඒගොල්ලන්ගේ අතේ. 1972 ජනරජ ව්‍යවස්ථාව ඔයගොල්ලෝ දන්නවා. අපි දැන් ඒක අමතක කරලා දාලා තියෙන්නේ. 1972 මේ 22 වෙනිදා ශ්‍රී ලංකාවේ අලුත් ව්‍යවස්ථාවක් ඇදුවා. ඒක දැන් කාටවත් මතකවත් නැහැ. සිරිමාව බණ්ඩාරනායක මෙතේ ඉන්න කාලේ ඒක හදලා තමයි ශ්‍රී ලංකාව ජනරජයක් කරේ. ඊට පස්සේ තමයි ශ්‍රේෂ්ඨාධිකරණය එහෙම මේ අපේ උපරිමාධිකරණය හැදුනේ. එතකම්ම අපි නඩුවක් ඇපල් උසාවියේ තිබුණේ රජන ගාව. එංගලන්තයට අරින්න ඕනේ නඩු. අපීල් කරන්නේ. ඒ තියෙන එංගලන්ත උසාවියෙන් තමයි මේ ඒ තියෙන උපරිමාධිකරණයෙන් තමයි අපිට තීරණ දුන්නේ. නමුත් 72 පස්සේ අපිට අපේ උපරිමාධිකරණය හැදුවා. 78 අපිට අර ඔය දැන් අපි පාවිච්චි කරන 20 වෙනි සංශෝධනයෙන් ආපු ව්‍යවස්ථාව 20 වතාවක් සංශෝධනය කරලා තියෙනවා. දැන් මේක මේ රජයෙන් මම හිතන්නේ ඒක වෙනස් කරන්න යනවා. තුනෙන් දෙක බලයටද. ඉතින් දැන් අපි ඇත්තටම පාවිච්චි කරන්නේ හරිම පරණ දේවල් ඔක්කොම. අපි මේ නීතිය ගත්තොත් දැන් ඔයගලන්ට පේනවා ඇති ඉංග්‍රීසි නීතිය ලංකාවට ඇවිල්ලා තියෙන්නේ එක ව්‍යවස්ථාවකින්. දෙක නඩු තියෙනවා. දැන් ව්‍යවස්ථා කියන ඒවා කොහෙන්ද හැදෙන්නේ? ඒතකොට ඕක තමයි හොඳට තේරුම් ගන්න ඕනේ. ව්‍යවස්ථාව හදන්නේ ඔයගොල්ලෝ දන්නවා පාර්ලිමේන්තුවේ. දැන් පාර්ලිමේන්තුව දිහා බැලුවොත් නම් සමහරවල් අපිට බලන්නත් හිතෙන්නේ තියෙන රණ්ඩු. පොඩ්ඩක් යාළුවා රණ්ඩු ගහනවා, මැද්දට පයින්නවා, ගහ ගන්නවා. දැන් මේක ඊයේ පෙරේදා නෙමෙයි අවුරුදු 6-7ක් තිස්සේම ඕවා තමයි තිබුණේ. දැන් පොඩි දරුවෙකුට අහගෙන ඉන්නවත් බෑ සමහර වෙලාවට ඒක කියන කතා කරන දේවල්. නමුත් අපි පුංචි කාලේදී මට මතකයි මේ අපි එක්කන් ගිහින් තියෙනවා අපේ පියාණන්. එතකොට තාත්තා එක්කන් ගිහලා තියෙන අවස්ථාවල ඒ හරිය ලස්සන කතාවල් කියන්නේ. තාම හොඳයි. ඉතින් ඒගොල්ලන්ට කාර් තිබුණේ නැහැ മന്ത്രിවරුන්ට. ඒගොල්ලෝ ආවේ මේ කෝච්චි වල. ඒ වගේ ඒවා තමයි ආවේ. තාම හොඳින් ඒ කටයුතු කරගෙන ගියා. ඉතින් මෙහෙම සිකියුරිටි පෙරහැරවල් දාගෙන පාරේ ගමන් කරේ නැහැ. ඒ වගේ. ඉතින් මං කියන්නේ ඒවා කාටවත් මේ වැරද්දක් නෙවෙයි කියන්නේ. නමුත් ඒ කාලවල වල මේ දේවල් ලස්සනට කෙරුණා. නමුත් පාර්ලිමේන්තුව හැමතිස්සෙම මේවා පනවන තැනක් මම මේ මොනවාක්වත් විවේචනයක් නෙමෙයි කරන්නේ. නමුත් ඒවා වෙනස් වෙලා තියෙන එක තමයි මම මේ කතා කරන්නේ. නමුත් පාර්ලිමේන්තුවෙන් කියන තැන කරන්නේ මේ රණ්ඩු වීම නෙමෙයි. ඇත්තටම පාර්ලිමේන්තුවේ තියෙන ප්‍රධාන කාරණේ දැන් අපි ළමෙක් දැක්කොත් එහෙම හැමතිස්සෙම මහා තර්ක විතර්ක යනවා. නමුත් ඒවා අන්තිමට බොහොම මේ හරිම අප්‍රසන්න විදිහට අවසන් වෙන අවස්ථා අපි දැකලා තියෙනවා. ටීවී එකේ පොඩ්ඩයි මම දැකලා තියෙන්නේ. මම දන්නේ නැහැ ඔක්කොම. ඉතින් කෙසේ වෙතත් අපි දකිනවා ඒවා. එතකොට නමුත් මේකෙදි අපි පාර්ලිමේන්තුව කියන තැනින් කරන්නේ රටට අවශ්‍ය වැදගත් වූ නීති සම්පාදනය තමයි. අන්න ඒවා තමයි ව්‍යවස්ථා කියන්නේ. ඉතින් හොඳින් ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. ඉතින් පාර්ලිමේන්තුවේ මේ පනත් කොහෙන්ද දෙන්නේ? ඒවා ලීගල් නීති සම්පාදක මණ්ඩලයේ
නීතිපති දෙපාර්තමේන්තුව හදලා එක එක ව්‍යවස්ථා එනවා. එතකොට මේ අවස්ථා ආපුවම පළවෙනි වර කෙවීම, දෙවෙනි වර කෙවීම, තුන්වෙනි වර කෙවීම විවාද කරනවා. ඒවා ඉතාමත් ඵලදායක විදිහට ඒ කාලවල කරලා ඒවා සම්මත කරේ. දැනටත් ඒ විවාද කරනවා. මම ඒවා වැරදි කියන්නේ නැහැ එකක්වත්. ඉතින් කරලා ඒව කරනවා. නමුත් අනවශ්‍ය විදිහට බොහෝ දේවල් වෙනවා වගේ පේනවා. ඉතින් දැන් මම මේ ව්‍යවස්ථා ගැන කියනකොට පාර්ලිමේන්තුව ගැන ඔයගොල්ලන් පොඩ්ඩක් කියන්න ඕනේ. නමුත් කෙනෙක් කියයි පාර්ලිමේන්තුවේ නීති හදෙන්නේ නැහැ නේ කියලා. නමුත් මේ වාද විවාද කරන්න ඕනේ පාර්ලිමේන්තුවේ මැති අමතර විපක්ෂය ඔක්කොම කතා කරන්න ඕනේ. ඒතකොට තමයි රටේ තියෙන සංවර්ධනය. ඒවා හුඟක් පොසිටිව් දර්ශන වලින් තිබිය යුත්තේ වෙනවා නම් තමයි රටවල ඉතාම සංවර්ධනය වෙන්නේ. ඉතින් දැන් බලන්න මේ ව්‍යවස්ථාව තියෙන්නේ 1852 සිවිල් නීතිය තමයි අපි පාවිච්චි කරන්නේ. දැන් කොච්චර පරණද. ඒ ඊළඟට ඔය හෑන්ඩ් අවුට් එක බලන්න ඔය තියෙනවා. 1795 බඩු විකුණනාවක් තමයි. 1890 890 මේ දැන් ඉන්නේ 2021. 1795 දඬු නිසංග්‍රහය. 1795 සාක්ෂි ආඥාපත්‍රය. 1798 අපරාධ නඩු විධාන සංග්‍රහය. 1789 සිවිල් නඩු විධාන සංග්‍රහය. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ ව්‍යවස්ථා ඔක්කොම දාලා තියෙන්නේ ඉංග්‍රීසියෙන්. ඒක රෝමලන්දේසින්ගේ පැත්තක තිබුණාට අර ව්‍යවස්ථාව මගින් ඇවිල්ලා තියෙනවා. දැන් ඊළඟට ඔයගොල්ලන් ප්‍රශ්නයක් මේ නඩු තීන්දුව වලින් කොහොමද කියලා දැන් පල්ලෙහා බලන්න. ඉංග්‍රීසි නීතිය අපේ රටට ආපු හැටි. මේ බලන්න. ඉංග්‍රීසි විනිශ්චයකරුවන් නීතිය හදාලා ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙන්. දැන් අපි හිතමු අපි යම් තැනකට යනවා. අපි දන්නේ සිංහල විතරයි. එතන වැඩ කරන්නේ දෙමළෙන් නම් සිංහල දන්නේ නැති ඉන්නවා නම් එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් විතරක් නම් අපි දන්නේ සිංහල භාෂාව විතර නම් අපි එයාට කියනවා මේ සිංහල භාෂාවෙන් මම මේක කරලා යනවා ඕගොල්ලෝ ට්‍රාන්ස්ලේට් කරගන්න. අන්නේ ආකාරයට ඉංග්‍රීසි විනිශ්චයකරු ලංකාවේ ආවන් පස්සේ ඒගොල්ලෝ බැලුවා ලන්දේසි භාෂාව තියෙනවා. ඒක ගැන ඒගොල්ලෝ හොයන්න ගියේ නෑ. ඒගොල්ලෝ ඉංග්‍රීසි වලින් නතු තීරණ දුන්නා. අන්නේ විදිහට මේ දේ ආවා අපේ රටට. ඒක තමයි ඒක. ඊළඟට ඕලන්දයට පමණක් ආවේ නීකෝ රෝමලන්දේසින් මෙරට නොගැලපේයයි. ඒවා රෝමලන්දේසි නීතිය ඕලන්දයට එහෙම නැත්නම් නෙදර්ලන්තයට ගැලපෙන්නේ නැහැ. මේ රටට ගැලපෙන්නේ නැහැ කියලා ටක් ගාලා ඉංග්‍රීසි නීතිය දැම්මා ඒගොල්ලෝ. ඒ රාමසාමී දිරව තම්බි කියන නඩුවෙන් කිව්වේ ඒක. ඊළඟට නූතන සමාජ අවස්ථාන ගැලපේයයි සකස් කර ඉංග්‍රීසි නීතිය හැදුවා. ඔය දැනටත් එක එක වෙනස් කරන්නේ. ඒ වගේ ඉංග්‍රීසින්ගේ නීති දැම්මා. මුසාජී එදිරිව කරෝල ඉස්සිල්ලා කියන නඩුවේදී. මේ නඩුවේ ෆැක්ට්ස් ඉතින් එච්චර හොයන්න යන්න ඕනේ නැහැ. බලන්න පුළුවන් නම් හොඳයි. ඉතින් අපිට ඒව සාකච්ඡා කරන්න වෙලා නැහැ. ඉතින් ඇත්තටම මේක නීති විද්‍යාලයේ හෝ නීති පීඨයේ විශ්වවිද්‍යාලයේ පාඨමාලාවක් නෙමෙයිනේ. නීතිවාදයක් සඳහා නෙමෙයිනේ. නමුත් මේක අපිට බැංකු නීතියට අදාළ කොටසක් තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. හොඳින්ම ඔයගොල්ලෝ ඒක තේරුම් ගන්න. හැබැයි මේවා ඔයගොල්ලන්ට රෙෆරන්සස් බලන්න පුළුවන්. ඔය NLR එහෙම බලලා මේ අපේ මේ බැංකස් ඉන්ස්ටිටියුට් ලයිබ්‍රරි එකේ එහෙම තියෙනවා මේ පොත් මේවට. ඉතින් ඒක බලන්න පුළුවන්. එහෙම නැත්නම් කම්පියුටරෙන් ඩවුන්ලෝඩ් කරන් බලන්න පුළුවන්. ඒ ඕන එකක් දැන් බලන්න පුළුවන්. ඉස්සර වගේ ලයිබ්‍රරිස් වලට එන්න ඕනේ නැහැ. ඩවුන්ලෝඩ් කරන් බැලුවේ හැකි. ඉතින් එතකොට ඉංග්‍රීසි නීතිය ඔන්න ආකාරයෙන් තියෙනවා. දැන් ඉංග්‍රීසි නීතියේ විකාශනය තව පොඩ්ඩක් ගත්තොත් ඔයගලන්ට මෙන්න මේ කාරණා දැන් ඔයගලන්ගේ විභාගෙට අහනවා සමහර වෙලාවට කොයි විදිහටද මේ විකාශනය ඇති වුනේ කියලා. දැන් මම ඔතෙන්දි කිව්වා ඉස්සෙල්ලාම දැන් 1798 තමයි ඕන්නම් පොයින්ට් ෆෝම් එකෙන් ලියාගන්න දෙයක්වත් නැහැ. ඔය හෑන්ඩ් අවුට් එකේ තියෙනවානේ. මම නිකන් කියන්නම්. අපේ රටේ මේ නීති විකාශය වූ ආකාරය ගත්තොත් ඔයගලන්ට අර 1505 ඉඳන් පටන් ගන්න පුළුවන්. නීති විශාඛ එකපාරක් ප්‍රශ්නයක් ඇවිල්ලා තිබුණා. කෙටියෙන් කියන්නේ කියලා නීති විකාශය කොහොමද කියලා. එතකොට මෙහෙම පෘතුගීසින් කතාව පොඩ්ඩක් කිව්වට ඇති. ඊට පස්සේ 1796 දී ඉංග්‍රීසි නීතිය ලංකාවට ආවෙන් පස්සේ මේ කියන එක තමයි කියන්න ඕනේ. එතකොට ආවා ඊට පස්සේ ඉංග්‍රීසි නීතිය ලංකාවේ යෙදුණා. එතකොට 1798 දී ඔය අපරාධ නඩු විධාන සංග්‍රහය ආපු එක ඔය කාරණා ටික කියලා. ඉතින් අපිට කියන්න පුළුවන්. එතකොට ඒ ටික දෙන එක තමයි තියෙන්නේ මේ වරින් වර ඇති වුණා කියන්නේ. එතකොට මේ ඉංග්‍රීසි නීතිය ගැන කතා කරනකොට තව ටිකක් අපි ඉදිරියට යන්න ඕනේ. මොකද මට උවමනාව තියෙනවා අද උඩරට නීතියත් පොඩ්ඩක් ඔයගලන්ට කරලා නම් යන්නේ. එතකොට ඊළඟ ලෙසන් එකේදී අපිට මේ පාඩම නිදි මුලාස්ත්‍ර කියන එකයි දෙකම කරන්න පුළුවන් ඊළඟ සතියේදී. ඉතින් අමාරු නෑ මේක. ඉතින් දැන් මම හිතන්නේ මේ ටික මම වේගයෙන් කරාට ඔයගලන් හෑන්ඩ් අවුට් තියෙන නිසා මේක ගැටලුවක් වෙන්නේ නෑ. පැහැදිලිද මේ ටික එතකොට? කියන්න මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරන්න. දැන් මේක ශිෂ්‍යාවක් නම් කතා කරනවා. අපේ ස්ටුඩන්ට් කෙනෙක්. දැන් අනිත් අයත් කතා කරනවා නම් හොඳයි ඉතින් ඇත්තටම.
මොකද කල්පනා අමාරුයිද? අමාරුද? නේද? අමාරු නම් කියන්න මගේ වේගය වැඩි නම් මොකද වේගය අඩු කරලා බෑ මිස්. මොකද මේ අපිට මේ අපි මේ ලෙක්චර්ස් අපිට 18ක් 19ක් යන්න තියෙනවා. ඒවා අපිට මේ හදලා තියෙන්නේ. මොකද එහෙම නැත්තම් අපිට මදි වෙන වෙලාව. නොවැම්බර් මාසයේ භාගිත යන බලාපොරොත්තු වෙන හින්දා. ඔව්. සර් මේ ටියුට් එක කොහොමද ගෙන්නගන්නේ? ටියුට් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන. ඔව් ඩවුන්ලෝඩ් කරගන්න. මේ ඒකේ ලින්ක් එක ඔයගොල්ලෝ අහන්න මිස්ටර් කවුද අපේ මිස්ටර් කවින්ද්‍ර ඉන්න ඉන්ස්ටිටියුට් එකේ යාගෙන් අහන්න ඒගොල්ලෝ ලින්ක් එකක් එවලා ඇති. එයාට කෝල් කරලා බලන්න නැත්නම් මැසේජ් එකක් දාන්නකෝ. එතකොට හරි. ඔය ඩවුන්ලෝඩ් කරන විදිහ ඒගොල්ලෝ කියයි. මේ ඔක්කොටම ඩවුන්ලෝඩ් මම අද ඇහුවා යාගෙන්. පුළුවන් කිව්වා ඔයගොල්ලෝ මේ ටියුට්ස් ගන්න. ඉතින් ගැටලුවක් වෙන්නේ අසිතද කතා කරන්නේ? ඔව් සර්. රයිට්. ඔව් එහෙම ගන්නකො මොනවාට ප්‍රශ්න තියෙනවා නම් මට එවන්න කොම් මැසේජ් කරන්න. එහෙම නැත්නම් කතා කරන්න ඕන එකක් මේ ලෙක්චර් එක කරන වෙලාව ඔයගොල්ලන්ට කතා කරන්න පුළුවන් ඕන දෙයක්. දැන් ගිය පාර ගොඩක් අය සාකච්ඡා කරා ගැටලු. මාව පේනවද ඔයාලට? ඔව් සර් පේනවා. එහෙනම් හරි. ඔව් බෝඩ් එකත් ඔතෙන්ට පේනවා ඇති මං හිතන්නේ. ඔව් පේනවා සර්. ඔව් පේනවා නේද? හරි. මේ හරි. මොනවද තියෙනවා නම් කියන්නකෝ ගැටලුව ඔයගොල්ලන් තියෙනවනේ. එතකොට දැන් ඉංග්‍රීසි නීතියේ මං හිතන්නේ ওই කාරණා ටික දැන් මේවා දිග ගොඩක් දැන් අපි ලෝ කොලෙජ් එකේ නම් මාස 3ක් විතර ඉංග්‍රීසි නීතිය විතරක් කරනවා. මාස 3ක් නෙවෙයි මාසයක් විතර. ඉතින් මේ ඔක්කොම මේ අපි මේ දවස් දෙකකින් කරන්න හදන නීති පද්ධතිය ඒ කරනවා මාස 3ක් විතර ඔක්කොම. ඉතින් ගොඩාක් කේසස් එක කරන්නේ. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් මේ අපේ විභාගයට අවශ්‍ය ටිකනේ අපි කරන්නේ. ඉතින් දැන් මම අන්තිමට සමරයිස් කරන්න. දැන් ඉංග්‍රීසි නීතිය තව ওই ටික කාරණා ටික දැනගන්න ඕනේ. දැන් ඔයගොල්ලන් පාස් පේපර් බලනකොට තේරෙයි මහා ලොකු ප්‍රශ්න නෙමෙයි මේ මම අහන්නේ. දැන් ගොඩාක් ප්‍රශ්න තියෙනවා මේ උඩරට නීතිය උඩරට ගැන තේසවලමේ තියෙනවා. ඔය තුනෙන්ම අහනකොට තමයි ප්‍රශ්නේ හැදෙන්නේ. කොටස් 4ක් තියෙනවනේ. ඉතින් ලකුණු 5 ප්‍රශ්න තියෙන්නේ. ප්‍රශ්න 4 20යි. ඉතින් මේ පාඩමෙන් මේ සුමානේ ලබන සුමානේ කරන පාඩම් දෙකෙන් අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් එනවා භාගයට. යන්නේ ඒකයි කියන්නේ. දැන් මේකෙදී දැන් ඔයගොල්ලන් නෝට්ස් දැන් මේ දෙන නෝට්ස් වලට අමතරව තව පොතක් එහෙම ටෙක්ස්ට් බුක්ස් තියෙනවා. ඉතින් මේ ලංකාවේ නීති ක්‍රම කියලාත් වෙනම පොතුත් තියෙනවා. එහෙම නැත්නම් ඉතින් ඔය විභාගය කරපු අයගේ නෝට්ස් හරි නැත්නම් මේ ටික හරි පාඩම් කරගත්තත් ගේ පාර ළමයි කිව්වා සර් මේ සර්ගේ ටික විතරයි බැලුවේ. අපේ මේ කරන මේ ලෙක්චර්ස් ටිකමයි වලින් දෙපාර තුන්පාර අහලා තියෙනවා මේ දේශන. එතකොට ඒක මතකෙ දිනවනේ ලියා ගන්න පුළුවන් ඕන එකක් පුළුවන් නේ. YouTube එකේ තියෙනවා. YouTube එකට මම හිතන් දානවා මේක. ඔයගලේ වලට තියෙන සල්ලි ගවන්නේ නැහැ. ඉතින් මේක හොඳට කරගන්න. අපි මේක අන්තිමට රිවිෂන් එකක් දානවා. ඒකට නම් මම හිතන්නේ රෙජිස්ටර් වෙන්න ඕනේ. තවත් දෙයක විතර ඒකත් මම තමයි කරන්නේ. ඉතින් එතකොට මේ ප්‍රශ්න සාකච්ඡා කරනවා එතෙන්දී. ඉතින් දැන් 20 ගානක් ගන්නවනේ මේකේ. ඔයගලන්ට ඒ කියලා හිතන ප්‍රශ්න අපිට සාකච්ඡා කරන්න පුළුවන් පාස් පේපර්ස්. දැන් පාස් පේපර්ස් මෙහෙන් ගෙන්න ගන්න. ඩවුන්ලෝඩ් කරනවා දන්නේ නැහැ ඒගොල්ලෝ. කතා කරලා බලන්න ඒක. හරි. දැන් ඉංග්‍රීසි නීතියෙන් පස්සේ අපි ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දැන් රෝමලන් දෙසේ මූලාශ්‍රත් අපි කතා කරලා උඩරට නීතිය කියන එකට. හරි? උඩරට නීතිය. දැන් අපි මාතෘකාවක් ඇත්තේ ඉංග්‍රීසි නීතිය ශ්‍රී ලංකාවට ඉංග්‍රීසි නීතිය හඳුන්වා දුන්නේ කොහොමද කියලා ඇහුවොත් ඔය හෑන්ඩ් අවුට් එකේ තියෙන ටික තමයි තියෙන්නේ. ව්‍යවස්ථාමකින් සහ නඩු තීන්දුවකින් කියලා ලියලා ඔය ටික ලිව්වා නම් ඇති. වෙන මොනවද ලියන්න තියෙන්නේ? තව ඉතින් ෆැක්ට්ස් ලියන්න පුළුවන් තව පොතක් බැලුවොත්. මේ හෑන්ඩ් අවුට් එක ඔක්කොම කියන්නේ නැහැ. දැන් මම මේ කියන ඒවාත් ඔයගොල්ලන්ට ලියා ගන්න පුළුවන්. එයාදී විදියට. ඉතින් තව ඔකට ඕන නම් ඇඩ් කරගත්ත හැකි උකට ඇඩ් කරගන්න තව ටිකක් අර ඔය හෑන්ඩ් අවුට් එකේ තියෙන දේවල් වලට අමතරව ඒ කාරණා වලට අමතරව ලියා ගන්න මේ ආණ්ඩු ක්‍රම නීතිය ඒ වගේම පරිපාලන නීතිය ආණ්ඩු ක්‍රම නීතිය කියන්නේ අපේ රට පාලනය කරන නීතිය. පාර්ලිමේන්තුවේ අපේ ව්‍යවස්ථාපිත නීතිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 78 ආණ්ඩු ක්‍රම නීතිය පරිපාලන ඇඩ්මිනිස්ට්‍රේටිව් ලෝ කියන්නේ ආණ්ඩු ක්‍රම නීතිය හා පරිපාලන නීතියද ලංකාවට ඉංග්‍රීසින් විසින් පනවා ඇත්තේ ඉංග්‍රීසි නීති මූලධර්මයන් අනුවයි. ඒ විතරක් නෙමෙයි දැන් ඔයගොල්ලෝ දන්නවනේ මේ නැව් ගිලෙනවා ගිනි ගන්නවා නොඑක් දේවල් සමුද්‍රීය කටයුතු වලට දැන් කොහොමද ගන්නේ තක්සේරුව කීයද කියා අපිට ප්‍රශ්න දානවා අපෙන් අහන්නේ.
සමහර වෙලාවට ටීවී එකේ කොහොමද කියා. ඉතින් එතකොට දකිනවා ඒවා ඒ හැම නීතියක්ම සමුද්‍රීය නීති. ඊළඟට ආකාශ මොනවාද නාවික ගුවන්. ඒ නීතිත් අපිට ඔක්කොම හම්බෙලා තියෙන ඉංග්‍රීසි නීති. එතකොට ඒ කාරණේත් ලියාගන්න. ඒක අපි කිව්වා ආණ්ඩු ක්‍රම නීතිය, පරිපාලන නීතිය, ඇඩ්මිනිස්ට්‍රේටිව් ඔක්කොම ඉංග්‍රීසි නීති. ඊළඟට හත්වෙනි කාරණේ ඊළඟ කාරණේ හැටියට ලියාගන්න 1852 සිවිල් නීති ආඥාපනත අනුව සිවිල් නීති ආඥාපනත 1852 වර්ෂයේ මතක තියාගන්න. ඒකේ තමයි අපේ සිවිල් නීති ආඥාපනත දැම්මේ. දැන් මේ රශ්මි දැන් ආවට ඔක්කොම ටික ලියා බලාගන්න. අය ටික ආපහු බලන්නකොක. අය රශ්මි බලන්නේ ටික ආපහු මුලින් ඉඳලා. උඩ 1852 දී සිවිල් නීති ආඥාපනත දැම්මේ ඉංග්‍රීසි. ඒගොල්ලෝ කිව්වා සියලුම වාණිජ සහ සමුද්‍රීය නීතිය ගුවන් නීතිය ඔක්කොම ඉංග්‍රීසි නීතිය කියලා ඒගොල්ලෝ වෙනවා. ඒකෙම වෙන 1752. ඒ වගේ දේවල් ඒගොල්ලෝ කෙලින්ම දැම්ම අපේ රටට කෙලින්ම. 1799 වෙනකොට ඒගොල්ලෝ ප්‍රකාශනය නිකුත් කළා මේ රටේ සියලුම නීතිය අපේ නීතියයි කියලා. අපි කියන විදිහට මේ වැඩ කටයුතු කරන්න ඕනේ කියලා දැම්මා. ඒක තුවක්කුවෙන් තමයි පාලනය කරේ ඊට පස්සේ. අධිකාරම්ලා නිලමේවරු මෙරුවා ඔක්කොම කරලා දන්නවනේ කතාවල්. ඉතිහාසය හරි වටිනවා කියවලා බලන්න. හරි ඉන්ටරෙස්ටිං. අපේ කුඩාපොළ ආම්දුරුවෝ ඒ වගේම බොංගාලේ කොට බණ්ඩා ඒ වගේම වීරපුරන් අප්පු එයාදී අපේ කුඩාපොළ ආම්දුරුවෝ ඒ වගේ ගොඩක් අය ඉන්නවා. මේ සටන ගෙනිහිල්ලා අන්තිමට නිදහස ලබා ගත්තට ඇත්තට මේක නාම මාත්‍ර නිදහසක් වගේ තමයි මම හිතන්නේ කියන්නේ ඇත්ත කතාව ඒකයි. ඉතින් ඒක අදත් එහෙමනේ. අදත් කියලා අපිට සම්පූර්ණ නිදහසක් හම්බෙලා නැහැනේ. දැන් අපි එකකින් මිරිකලා ඉන්නේ. ඒකට හේතුව බලන්න අවුරුදු 73ක් තිස්සෙම අපිට බැරි වුණානේ මේක වෙනස් කරගන්න. ඉතින් ඒක මම කාටවත් අපිට ඇඟිල්ල දික් කරන්න බෑ. අපි ඔක්කොම කියන්න ඕනේ ඒකට. ඉතින් රටේ අය ගත්තත් රටට ආදරයක් තියනවද කියන එක අපිම ගැන කල්පනා කරලා හිතලා බැලිය යුතුයි. තව කෙනෙකුට චෝදනා කරන්න ඉස්සෙල්ලා රටට ආදරේ වීම තමයි අවශ්‍ය වෙන්නේ මෙතෙන්දී. ඉතින් නීතියේදී මුලින්ම මම කියන කාරණේ තමයි ඔන්නේ කාරණේ. දැන් මම හිතන්නේ ඕගොල්ලන්ට ඉංග්‍රීසි නීතිය ගැන හොඳට අවබෝධයක් එයි. දැන් මම අපි බලමු උඩ රට නීතිය, කැන්ඩියන් ලෝ කියන එක. දැන් එතකොට අපි අද දිනේ මේ වෙනකොට දැන් මම පොඩ්ඩක් සමරයිස් කළොත් අපි නීතියේ බෙදීම ගැන මම කිව්වා. සිවිල් නීතිය සහ අපරාධ නීතිය ලෝකයේ හැම රටකම තියෙන කතාව කිව්වා. එතනින් පස්සේ මේ දෙකේ වෙනස්කනුත් කිව්වා. සරලව දරෑරම නෙමෙයි. ඊට පස්සේ අපි නීති ක්‍රම පහක් තියෙනවා කියලා කිව්වා ලංකාවේ. තව පොඩි නීති තියෙන බව හෑන්ඩ් අවුට්ස් වලින් පෙන්නනවා. ඒව තමයි රෝමලන්දේසි නීතිය, ඉංග්‍රීසි නීතිය, ඊට පස්සේ පුද්ගල නීති තුනක්, පර්සනල් ලෝස් තුනක් කිව්වා. ඒ තුන තමයි උඩරට නීතිය, තෙසලම් නීතිය, මුස්ලිම් නීතිය. උඩරට නීතිය බලන්නේ කැන්ඩියන් ලෝ උඩ රැටියන්ට. දැන් මේ උඩ රැටියෝ කියන්නේ කවුද කියන එක හොඳට දැනගන්න ඕනේ. දැන් උඩරට නීතිය කියන්නේ ඔතනින් එහාටද උඩරට කියන්නේ. සමහර අය නම් පොඩ්ඩක් ඔය කඩවත ඒ හරියෙන් යනවා කැන්ඩි රෝඩ් එකේ ඉඳන් කැන්ඩියන් කියන ගතියකුත් තියෙනවා. මේ විශේෂයක් නැහැ. දැන් මගේ මව අපේ අම්මලාමත් කැන්ඩි තාත්තලා මේ ඉතින් ඒ වුණාට මට ඕන දෙයක් දන්නවා කැන්ඩි ගැන කියන්න. කැන්ඩි කියලා විශේෂයක් නැහැ. කැන්ඩි කියලා විශේෂයක් නැහැ. ගාල කියලා විශේෂයක් නැහැ. අපේ රටේ පුරවැසියට තමයි හිතන්න ඕනේ. නමුත් සමහර අය ඉතින් අපි වියා කැන්ඩියන්ස් ඕවා මේවා කියනවා. ඉතින් ඒක ඇති දෙයක් නැහැ කිව්වට ඒක නැත්තනේ. නමුත් අපි බලන්න ඕනේ මේ නීතියේදී මේ කැන්ඩියන් වෙන්නේ කොහොමද කියන්නේ. නිකන් කැන්ඩියන් කියන්න බෑ. දැන් අපි ගිහිල්ලා කැන්ඩි බ්‍රාන්ච් එකේ අවුරුදු 10ක් වැඩ කරා කියලා කැන්ඩියන් නෙමෙයි. අන්න ඒක තමයි මම මෙතෙන්දී විශේෂයෙන්ම ඔයගොල්ලන්ට මේව කරන්නේ. ඉතින් මේ නීතිය ඉගෙනීමේදී මිනිස්සු කතා කරනකොට අපිට ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. ඊයා කැන්ඩියන්ස් කියනවා. අපි නුවර අධිකාරම් මේව ඇදලා මොනවද මේ නිලමේ සූට් එක ඇදලා විවාහයටපත් වෙන්න ඕනේ කියලා කියනවා. ඒකට කැන්ඩියන් විදිහට මැරි කරන්න ඕනේ කියනවා. ඉතින් ඒගොල්ලන්ට එහෙම පුළුවන්ද නැද්ද? ඒකට ඒකෙන් ප්‍රතිවිපාකයක් තියෙනවද අපිට ලාභයිද එහෙම මෙහෙ කෙනෙක් එහෙ ගිහිලා බඳින එක? මොකක්ද කියන්නේ ඔය ඔක්කොම දැනගන්න ඕනේ. ඒව දැනගත්තාම තමයි ජීවිතේ ගාත් දේවල් අපිට පාසුවෙන් කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි බලන්න ඕනේ මේ නීතිය ඊටාම සැලකිල්ලෙන්. මේ නීති. දැන් අපි උඩරට නීතියට යනකොට විශේෂයෙන්ම මෙන්න මේ කාරණා. ඉතින් උඩරට නීතියේ
එන්නකොට අපි දැන් හෑන්ඩ් අවුට් එක පොඩ්ඩක් දාලා ඉමු. එතකොට තමයි ඔයගොල්ලන්ට මේ කියන අවුට්ලයින් එක පේන්නේ. අපි බලමු. දැන් උඩරට නීතිය යටතේ අපි මොනවද අර පළවෙනි හෑන්ඩ් අවුට් එකේ අවුට්ලයින් එකක් තියෙන එක නිකන් බලා ගන්න. ඩවුන්ලෝඩ් කරන් ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට නිකන් කියව ගන්න පුළුවන්. දැන් බලන්න මේකේ. මම පළවෙනි පැරායක විතරක් කියන්න. අද උඩරට නීතිය උඩරටියන්ගේ පුද්ගල නීතිය වෙයි. එතකොට අපි උඩරටියෝ කියන්නේ කවුද කියලා දැනගන්න ඕනේ. පුද්ගල නීතියක් කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. උඩරට නීතියට යටත් වන පුද්ගලයෙකු අන්න බලන්න. මම ඉතින් නෝට්බුක් එක ගන්න කියනවා මේක අන්ඩර්ලයින් කරගන්න කියලා. ඉතින් ඕගොල්ලෝ හෑන්ඩ් අවුට් එක හම්බුනන් පස්සේ අන්ඩර්ලයින් කරන්න පුළුවන්. උඩරට නීතියට යටත් වන පුද්ගලයෙකු උඩරටියෙකු ලෙස හඳුන්වයි. මුලදී උඩරට නීතිය දක්නට ලැබුණේ ප්‍රාදේශීය නීතියක් ලෙසයි. ඔන්න නඩුවක් එනවා. විලියම් මෙදිරිය රොබර්ට්සන්. නඩු තීන්දුවේ ප්‍රතිඵලයක් වශයෙන් මේ පුද්ගල නීතියක් බවට පත් වී. තාම වැදගත් නඩුවක්. ඒ බලපෑම උඩරටියන්ට පමණක් සීමා වේ. පනතකුත් තියෙනවා වැදගත් එකක්. 1852 අංක 44 දරන උඩරට විවාහ හා දික්කසාද පනතට අනුව උඩරට ප්‍රදේශයන්ට මධ්‍යම පළාත අයිති වේ. මේ මධ්‍යම පළාත විතරද අයිති කියන එකක් දැනගන්න ඕනේ. ඉතින් ඔන්න මේ කාරණා ටිකට උත්තර හොයාගත්තොත් අපේ උඩරට නීතිය බලපෑම අපිට හොයාගන්න පුළුවන්. එතකොට දැන් මෙතෙන්දී ඉගෙන ගන්න තියෙන කාරණේ උඩරට නීතිය ගැන උඩරට නීතිය පුද්ගල නීතියක්ද ප්‍රාදේශීය නීතියක්ද කියන එක විභාගයට අහනවා. ඒගොල්ලෝ දැනගන්න ඕනේ පුද්ගල නීතිය කියන්නේ මොකද්ද ප්‍රාදේශීය නීතිය කියන්නේ මොකද්ද කියන එක පැහැදිලි. පුද්ගල නීතියක් කියනවා නම් ඒ ජන කොට්ටාශයකට පමණක් බලපානවා දේපොළ වලට බලපාන්නේ නැහැ. ප්‍රාදේශීය කියන්නේ ඒ තමන්ගේ පුද්ගලයන්ට බලපාන කියන්නේ විවාහය, උත්පත්තිය, අපේ පුද්ගලික කරුණු තියෙන්නේ ඒවනේ පුද්ගල ගණයට වැටෙන්නේ. ප්‍රාදේශීය ගණයට වැටෙන්නේ එහෙම නැත්නම් ප්‍රදේශයේ තියෙන ඉඩකඩම් දේපොළ වලට බලපානවා කියන්නේ. අපි තේසවලෙම නීතිනේ අනිවාර්යයෙන් මේ දෙකම තියෙනවා. දැන් උඩරට එහෙම තියෙනවද? අන්න ඒක තමයි මෙතෙන්දි දෙයි. ඉතින් අපි මේ නීතිය ගැන ඉදිරියට කතා කරන්න ඉස්සෙල්ලා අපි මේකේ පොඩ්ඩක් නීති මූලාශ්‍ර අපි හැම නීතියක්ම කතා කරනකොට අපි ඉස්සෙල්ලාම මූලාශ්‍ර කියනවනේ. දැන් මේ හෑන්ඩ් අවුට් එකේ නැති නිසා අපි මූලාශ්‍ර දැන් උඩරට නීතිය කියන එක අපි ඉස්සෙල්ලාම මේක 1815 දී ඔයගොල්ලෝ දන්නවා ඉංග්‍රීසියෙන් අප රට යටත් කරගත්තයි කියලා. දන්නවනේ උඩරට කැරැල්ල. ඊට පස්සේ දැන් මම මුලදීත් මේ ලෙසන් එක පටන් ගන්නකොට කිව්වා මේ කතාවල් ටික. ඊට පස්සේ මේ සිංහල රජුරුවන්ගේ නීතිය හැටියට තමයි අපි මෙතෙන්දී සලකන්නේ උඩරට නීතිය. සිංහල නීතිය වෙන විදිහකින් කියනවා. දැන් අපේ සිංහල රජවරු දැන් ඔයගොල්ලෝ උඩරට ගියොත් මාලිගාවට යහපැත්තේ තියෙනවා කෞතුකාගාරය මියුසියම් එකක්. ඒකට ගිහිල්ලා තියෙනවද කියලා දන්නේ නැහැ. මමත් මේ පොඩි කාලේ නම් ගියේ නැහැ. මම මේ මෑතක මේ අවුරුදු 2කට 3කට වගේ ඉස්සෙල්ලා පොඩි වෙලාවක් හම්බෙලා අපේ කට්ටියට හම්බුණා බලන්න යන්න හිතුණා. ඒකට ගියාම ගොඩක් දේවල් ඔය සන්නස් පත්‍ර උඩරට කැරල්ලේ දීපුවා ඔක්කොම තියෙනවා. ඉතින් ඒවා අපි සිංහල අපේ රටේ වැසියෝ හැටියට පුරවැසියෝ හැටියට ඒව ගිහිල්ලා බලන්න වටිනවා. ඒවෙන් අපිට මේ ඉතිහාසයේ ගොඩක් දේවල් පේනවා. දැන් මොකක් නෑ මාලිගාවට විතරක් ගිහලා යනවනේ. එහෙම එපා. ගියොත් මියුසියම් එකත් බලන්න ඕනේ. මම ඒක බැලුවෙන් පස්සේ තමයි මටත් තේරුනේ මේක ගොඩක් වැදගත් දේවල් තියෙනවා කියලා අපිට දකින්න. ඒ කාලේ රජවරු කරපු හැටි අධිකාරම්ලා කියන්නේ කවුද? නිලමේවරු කියන්නේ කවුද? ඔය සන්නස් කියන්නේ මොනවද? ඒ ආදී වශයෙන්. ඉතින් එතකොට දැන් මේක හැඳින්වීමක් ඉදිරි කරනවා නම් උඩරට නීතිය අර පොඩි හැඳින්වීමක් දීලා තියෙනවා. උඩරට රාජ්‍යයේ දැන් 1815 එක වාක්‍යයකින් ලිව්වොත් 1815 1815 වනතෙක් 1815 වනතෙක් උඩරට රාජ්‍යයේ ක්‍රියාත්මක වූ නීතිය හෙවත් සිංහල රජුගේ නීතිය උඩරට නීතිය ලෙස හැඳින්වන්න පුළුවන්. සිංහල රජුගේ නීතිය. දැන් සිංහල රජුගේ නීතිය කිව්වහම මොකක්ද ඔයගොල්ලන්ට මතක් වෙන්නේ? සිංහල රජුගොල්ලෝ කොහොමද දඬුවම් දුන්නේ? උල තියෙනවා. කසෙන් 100 පාරක් ගහනවා. හරි සනීප ඒවා තමයි දීලා තියෙන්නේ. එතකොට කෙලින් බෙල්ල කපනවා. ඉස ගසා දමනවා කියන්නේ ඒකනේ. අන්නේ දේවල් තිබුණේ. ඒ වගේ භයානක දුන්නා. අපි දඬුවම් දුන්නා. ඒ වගේම තමයි රජුරවන්ට හිතුනොත් නින්දකම් වගේ ලොකු ඕන තරම් දේවල් දෙනවා. එකම දෙයයි සිංහල රජුරුව ළඟටම ගිහිල්ලා තමන්ට ඇපීල් එකක් එහෙම නැත්නම් නැවත ඒක කියනවා නම් මට මෙන්න මේක කරදරයක් වුණා අපේ දේවයන් වහන්සේ මේක අපිට විශ්වාස නැහැ කිව්වොත් එයා ආපහු හොයනවා ඒක. ඒ ඇපීල් කටයුත්තත් රජුරුවම කරනවා. හැබැයි රජුරුවට විරුද්ධව ගියොත් නම් කෙනෙක්
අනිවාර්යයෙන්ම මරණීය දණ්ඩනය හම්බ වෙනවා. ඒක කිසි කතාවක් නෑ. ඒ බැවල් වල ගිල් වල මරනවා මම දන්නවා නේද මම දුව ගන්නාර කතාවල් එimhe ඔයගොල්ලෝ අහලා තියෙනවානේ. රාජසිංහ රජුරෝ පොඩි කිරි දරුවන් මරුපු ඇටි, ඉල්ලවල මරුපු ඇටි, කොටල මරුපු ඇටි, ඒ වගේ ආදී හැමදේම ඔයගොල්ලෝ දන්නවා. පුංචි කාලේ ඉගෙනගෙන තියෙන නිසා. එතකොට අපි උඩරට නීතියේ මූලාශ්‍රත් අපි ඉක්මනින් පොඩ්ඩක් බලමු. එතකොට මූලාශ්‍රෙම ඔයගොල්ලෝ දැන් දන්නවා sources කියන එක. හරිද? ගැටලුවක් තියෙනවා නම් අහන්න. sources උල්පත්. ඉතින් ඒකෙදී ප්‍රධාන මේක තමයි පළවෙනි එක ලිඛිත මූලාශ්‍ර තියෙනවා. මේක අලිඛිත නීතියක් වань ලිඛිත මූලාශ්‍ර තියෙනවා. ඒව තමයි පළවෙනි එක තමයි උඩරට පාලනය කළා ඒ කාලේ කොමසාරිස් මණ්ඩලයක් තමයි පාලනය කරේ. ඒ කොමසාරිස් මණ්ඩලයේ වාර්තා තියෙනවා. ඒ වාර්තා ලිව්වේ ඒ කොමසාරිස්වරයා හිටියේ ඩොයිලි සර් ජෝන් ඩොයිලි. හරි සර් ජෝන් ඩොයිලි තියෙන්නේ 1733 තමයි යා වාර්තාවක් ලිව්වේ. ඊළඟට දෙවෙනි එක තමයි ඩොයිලිව ග්‍රන්ථයේ නම තමයි උඩරට ව්‍යවස්ථාවේ කටුසටහන් කියන පොත. notes on Canadian law කියන එක. එතකොට ඒක තමයි ඩොයිලිගේ ග්‍රන්ථය. ඒ වගේම තව ග්‍රන්ථකතුවරුන්ගේ ග්‍රන්ථ තියෙනවා. ඒව තමයි සයිමන් සෝයර්ස් කියලා කෙනෙක් ලිව්වා ලේඛකයෙක්. ඒව තමයි මූලාශ්‍ර හැටියට තියෙන්නේ. සයිමන් සෝයර්ස් the digest සංග්‍රහය අහලා තියෙනවනේ ඔයගොල්ලෝ digest. ඒ සංග්‍රහය නෙමෙයි මේ the digest කියලා අපතක් ලිව්වා. තව එක ලේඛකයෙක් මේ සුද්ධ ඔක්කොම ඊළඟ කෙනා තමයි ජෝන් ආමර්. ජෝන් ආමර්. එයා ලිව්වා උඩරට නීතියේ ව්‍යාකරණ කියලා පොතක්. ජෝන් ආමර්. මේ ලේඛකගේ නම මතක තියාගන්න. මම ඉස්සෙල්ලා අර වෑන් මොකද ෆුඩ් කැරෙම්ගේ ග්‍රෝසර්ස් ෆුඩ් තරමෝ කිව්වේ රෝමලන්දේදී ඒ වගේ. ඊට පස්සේ ආචාර්ය හේලි කියලා කෙනෙක් හිටියා. එයා ලිව්වා කැන්ඩියන් ලෝ කියලා පොතක්. ඒත් සුදු ජාතිකයෙක්. ඊට පස්සේ මේ සිංහල දෙන්නේ ක්ලියර් ඒ පොත් තියෙනවා මම එකක් නම් කිව්වා ආචාර්ය තම්බයියා. ડોક્ટર තම්බයියා. HW තම්බයියා කියලා මම මිනිස්සල කිව්වේ එයා. ඒ පොත අපේ විභාග වලට තියෙනවා LLB එකට එහෙම. සිංහල නීතිය හා සිරිත් කියන පොත ලිව්වේ එහෙමයි. සිංහල law and customs කියලා පොතක් තමයි එයා ලිව්වේ. දෙමළෙක් කෙනෙක් ද්‍රවිඩ ජාතිකයෙක් ආචාර්ය තම්බයියා. එතකොට ආචාර්ය හේලි කැන්ඩියන් ලෝ ලිව්වා. අනිත් එක්කෙනා අවසාන ලේඛකයා තමයි PB පානබොක්කේ. PB පානබොක්කේ කියලා තව ලේඛකයෙක් ලිව්වා මේ සහ ලැමසූරිය කියලා දෙන්නෙක් එකතු වෙලා ලිව්වේ. පානබොක්කේ සහ ලැමසූරිය නීති නිගණ්ඩුව. ඔන්නේ නීති නිගණ්ඩුව කියන්නේ කොහොමද කියලා හොත් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ ලියන්න. නීති මූලාශ්‍රයක් අපේ තියෙන නීති නිගණ්ඩුව. නීති කියලා ලියලා නිගණ්ඩුව නියන්න අර සයන්න වගේ ගහන්න ලියන්න ඕනේ. නිගණ්ඩුව. නීති නිගණ්ඩුව කියන එක. එතකොට ඔය දැන් මම කිව්වේ කතුවරයන්ගේ ග්‍රන්ථ ඒකත් ඒ ඔය ටික ඔක්කොම මූලාශ්‍ර. තව තියෙනවා මේ සන්නස්. ඔන්න තව මූලාශ්‍රයක්. ඒ කාලේ එක සන්නස් සෙවනවා රජගොල්ලෝ ඔය අධිකාරම් වල සන්නස් සෙවන්නේ. ඒකත් ඒ පණිවිඩ ක්‍රමයක් ලිව්වගේ සන්නස් සහ සීට්ටු කියලා කියන්නේ ඒවා. තවත් මූලාශ්‍රයක් තියෙනවා නඩු තීන්දුව. උඩරට නඩු තීන්දුව. ඒවත් මූලාශ්‍ර. ඇටි තමයි ගණන් ගන්න. අපේ උඩරට නීතිය බලපෑම කරගෙන යනකොට ඕගොල්ලන්ට තේරෙයි ඒක. ඊට පස්සේ තමයි ඉංග්‍රීසි ව්‍යවස්ථා. ඒ ව්‍යවස්ථා කීපයකට උදාහරණයක් තමයි 1917 අංක 23 දරන තියාගන්න එක 1917 අංක 23 දරන උඩරට අනුප්‍රාප්තික අයිතිවාසිකම් පනත. උඩරට අයිතිවාසිකම් පනත. ඒක තියෙන ඔයගොල්ලන්ගේ හෑන්ඩ් අවුට් එකේ 1917 අංක 23 උඩරට අනුප්‍රාප්තික ආඥා පනත. තවත් උදාහරණයක් තමයි
1952 අංක 44 දරන උඩරට විවාහ සහ දික්කසාද පනත. මෙතෙන්ද ඊළඟට ඔයගොල්ලෝ දැනගන්න ඕන කාරණේ තමයි මේ උඩ රැටියෙක් කියන්නේ කවුද කියන එක. මම කිව්වනේ මේක පටන් ගන්නකොට උඩ රැටිය කියන්නේ කවුද කියන එක. දැන් උඩ රැටියෙක් කියන්නේ කවුද කිව්වොත් ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට ලියන්න දැනගන්න ඕනේ. මම ඒක වාක්‍යයක් දෙන්නම් කෙලින්ම. මෙහෙම ලියා ගන්න උඩ රැටිය කියන්නේ කවුද කියලා. දැන් මේ ටික කළා තමයි උඩ රට නීතිය බලපෑම ගැන අපි කතා කරන්න ඕනේ. එහෙම නැත්නම් අපිට මේක ඔයගොල්ලන් තේරෙන්නේ නැති වෙනවා. හරි? පැහැදිලිද? right. දැන් මෙතෙන්දී බලන්න ඕනේ අපි උඩ රැටියෙක් කියන්නේ කවුද කියන එක. මම පොඩ්ඩක් ඉස්සෙල්ලා කිව්වා උඩ රැටියෙක් කියලා නිකන් කියන්න බෑ. දැන් 1815 වසරක් තියෙනවනේ. අන්නේ වසරට ඉස්සෙල්ලා දැන් උඩරට නමක් ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා තෙන්නකෝන් මුදියන්සේලාගේ මොහොම දිග නම් තියෙනවා. එක එක දිග නම් තියෙනවා. මුදියන්සේලාගේ තෙන්නකෝන් අරවා මේ වගේ දිග නම් තියෙනවා. එතකොට ඒ වගේ පාන බොක්කේ ඒ වගේ නම් ඒවෙන් අපිට තේරෙනවා මේ එහෙම වාසගම තියෙන්නෙත් ඒ කියන්නේ උඩරට වාසගම් වෙනම තියෙනවා. ඒ විදිහට අපිට අඳුරන්න පුළුවන්. හැබැයි දැන් නම් ගොඩාක් වෙනස් වෙලා ඒවා. නමුත් මේ අර්ථ දැක්වීමේදී උඩ රැටියා කියන එකට ලියලා ඔයගොල්ලන්ට පොතේ පොඩ්ඩක් දාගන්න පුළුවන්. 1715 හෝ ඊට පෙර පැවතෙන පරම්පරා 1915 මෙන්න මේ වාක්‍යය ලියන්න. උඩ රැටියෙක් කියන්නේ කවුද කියලා ගොත් මේ කියන්නේ ෂෝට් ක්වෙස්චන් එකට ආව. උඩ රැටියෙක් යනු කියලා 1715 හෝ ඊට පෙර පටන් පැවත එන පරම්පරා සහ නඩු තීන්දුව වලින් සහ ව්‍යවස්ථා වලින් බැහැර කළ තැනැත්තන් හැර ඉතිරි අය වේ. පැහැදිලිද? දැන් උඩරට ප්‍රදේශ කියන එකත් බලපෑම කතා කරන්න ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. අපි උඩරට කිව්වොත් අපි දන්නේ කොහෙද? මහනුවර. ඕන්නම් බදුල්ල බණ්ඩාරවල ඒවත් උඩරට කියලා කියනවනේ. අපුතලේ ඒවත් කියයි උඩරට කිව්වම අපි කියන්නේ. අපි හිතන්නේ නැති බලාතුත් තියෙන උඩරටට වැටෙන. ඒකට ඒක පනත තියෙන විදිහට ගන්න ඕනේ. මේකේ මේ අනිත් එක තමයි මේ උඩ රැටියෙක් කියන්නේ උඩරට නිත්‍ය වාසයක් තියෙන්නත් ඕනේ. දීර්ඝ කාලයක්. ඒ දැන් අතනින්ම තේරෙනවනේ. දීර්ඝ කාලයක් උඩරට ප්‍රදේශයේ නිත්‍ය වාසයකුත් තියෙන්න ඕනේ කියන එක ඒකටම ලියා ගන්න. දැන් උඩරට ප්‍රදේශ කියන එක දැන් සටහන් කරගන්න. උඩරට ප්‍රදේශ කියන්නේ ඒක අපි අර්ථ දක්වන්නේ මේ විදිහට 1952 අංක 44 1952 අංක 44 දරන උඩරට විවාහ දික්කසාද පනත යටතේ තමයි මේ ප්‍රදේශ අපි මොනවද කියලා කතා කරන්නේ. හරිද? ඒ පනත යටතේ මොකද්ද 1952 අංක 44 දරන විවාහ දික්කසාද පනත යටතේ උඩරට ප්‍රදේශ මෙසෙයි කියලා දාලා ලියන්න. පළවෙනි එක තමයි මධ්‍යම පළාත. සෙන්ට්‍රල් පොයින්ට්ස් කියන එක ඔයගොල්ලෝ දන්නවා. ඒක කතා කරන්න දෙයක් නැහැ. ඊළඟට උතුරු මැද පළාතත් උඩරට ගණයට ඇතෙන. ඊළඟට ඌව පළාත. අතර සබරගමුව පළාත. ඒත් උඩරට ඇතෙන විනීතිය හැටියට. ඊළඟට 5 වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඒත් උඩරටට වැටෙන්නේ. ඒ වගේම
6 පුත්තලම් දිස්ත්‍රික්කයේ දෙමළ හත්පත්තු. දෙමළ හත්පත්තු. 7 බිම්තැන්. ඔන්න ඒ ඒරියාස් ඔක්කොම අයිති වෙනවා එතෙන්ට. හරිද? ඉතින් ඔන්න ඔය ටික දැනගන්න ඕනේ. අපි ඊළඟට අපි බලනවා උඩරට නීතියේ සර් වයඹ දිස්ත්‍රික්කයේ වයඹ නෙමෙයි. ඔව් සෝරි වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කය. කුරුණෑගල දිස්ත්‍රික්කය excuse me අන්තිම එක සර් කියනවා අන්තිම එක බිම්තැන්. වයඹ පළාත මම ආයි මුලින් දැන් කියන්න අහගන්න. මධ්‍යම පළාත, උතුරු මැද පළාත, ඌව පළාත, සබරගමුව පළාත, වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කය, ඊළඟට පුත්තලම් දිස්ත්‍රික්කයේ දෙමළ හත්පත්තුව, 7 බිම්තැන්. හරිද? හරි thank you හරිද? හරි. එතකොට දැන් පැහැදිලි උඩරටියා කියන්නේ කවුද කියන එකක් දන්නවා. උඩරට ප්‍රදේශ කියන්නේ කවුද කියලා මේ මොනවද කියලා දන්නවා. එතකොට ඊළඟට තව ඉතාමත් වැදගත් එකක් තියෙනවා. මම ඒකත් කරගන්න පුළුවන් වෙයි. අද දැන් උඩරට නීතියේ බලපෑම කියනකොට බලපෑම ගැන අපි ඊළඟට කතා කරන්න ඕනේ. ඒ වගේම තමයි උඩරට විවාහය ගැනත් කතා කරන්න තියෙනවා. අපි ඉස්සෙල්ලාම දැන් උඩරට නීතියේ බලපෑම කතා කරලා ඉමු. විවාහය කතා කරන්නේ ඉස්සෙල්ලා. දැන් මේකේ ඉතාමත් විශේෂත්වයක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ ලියන්නේ උඩරට නීතියේ බලපෑම. මොකක් වෙලාවට ලකුණු පාරක ප්‍රශ්නයකට එනවා උඩරට නීතියේ බලපෑම කියන්නේ මොකක්ද කියලා. ඉතින් මේක කියනකොට විශේෂයෙන්ම දැනගන්න ඕන මේ නඩු තීන්දුව දෙකක් තියෙනවා. මගේ නඩු තීන්දුව මම පෙන්නන්න මේ කොලේ ඉස්සෙල්ලා වගේ එකක් තමයි කර්ෂෝ versus නිකෝල්. මම ඒක ඉඩ දැන වෙනකොට කියන්න. අනිත් එක තමයි විලියම් මෙදිරි රොබර්ට්සන් කියන නඩුව. ඉතින් මේකෙදී ඔයගොල්ලෝ දැනගන්න ඕන කාරණයක් තමයි මේ කර්ෂෝ එදිරිව නිකෝල් කියන නඩුව මම ඉස්සෙල්ලා කියලා දීලා ඉන්නවා. කර්ෂෝ versus නිකෝල් කියන නඩුවේදී මේකට හේතු වෙච්ච කාරණේ තමයි දැන් රජ කාලෙදී ඕගොල්ලෝ දන්නවා රජ කාලෙදී රජුරුවන් පාලනය කරා මිනිස්සු වගේම දේපල. ඒකනේ නින්දගම් අරවම හදුන්නේ. එතකොට 1815 වන තෙක්ම ඒක ඒ ආකාරයටම ආවා. ඉංග්‍රීසියෙන් අපි යටත් කර 2015 නේ. ඊට පස්සේ එතකොට එක වාක්‍යයෙන් එල්ලුවේ හැකි බලපෑම කියන එකට 1815 වන තෙක්ම උඩරට නීතිය පුද්ගල නීතිය මෙන්ම ප්‍රාදේශීය නීතියක් කියන එක ලිව්වේ 1815 වන තෙක්. එතනින් පස්සේ දැන් මෙහෙමයි ප්‍රාදේශීය නීතියක් කියන්නේ කොහොමද කියන එකත් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. ඒකත් ඕනනම් ලියාගන්න. ප්‍රාදේශීය නීතියක් යනු කිසියම් භූගෝලීය සීමාවක් තුළ බලපවත්නා වූ නීතියයි. එනම් ඒ ප්‍රදේශයේ දේපල සම්බන්ධයෙන්ද නීතිය බලපායි. දැන් මේකට හේතුව සිංහල රජුගේ නීතිය යටතේ රජුගේ අන මුළු මහත් රාජ්‍ය පුරාම පැතිර ගියේ. උඩරට රාජ්‍ය පුරාම ක්‍රියාත්මක විය. එය දේපල වලටද බලපෑවි. ඔන්න ඕකයි රජකාලේ තත්ත්වය. ඊට කෙටි. හැබැයි 1815න් පස්සේ යුරෝපීය ජාතිකයන් අපේ රටට උඩරට ගියා. ඉතින් මේකෙදි සිද්ධ වෙච්ච කාරණේ තමයි දැන් ඒගොල්ලන්ට දැන් සුද්දන්ට බලපාන්න බෑනේ. කැන්ඩියන්ලා නෙමෙයිනේ ඒගොල්ලෝ. එහෙනම් ඒගොල්ලන්ට බලපාන්න ඕනේ මුහුදුබඩ පළාත්වල නීතිය. මොකද්ද මුහුදුබඩ පළාත්වල නීතිය? දැනට අපිට බලපවත්වන නීතිය. මොකද්ද? රෝමලන්දේසි නීතිය. දැන් මම ගෙදර කල බෝයිල නම් ඉතින් එතකොට මට බලපාන්නේ මේ නීතිය. ඔයගොල්ලෝ ඉන්නේ පළාත් මොනවද කියලා ඔයගොල්ලෝ කල්පනා කරොත් ඒ නීතිය බලපාන්නේ එහෙමයි. දැන් ඔය කියන පළාත් වලට අයිති නැත්තම් ඒ අයට මේ කාලාන්තරයක් අයිති නැත්තම් ඒත් නැහැ. දැන් මම ගිහිල්ලා කැන්ඩි බ්‍රාන්ච් එකේ වැඩ කරයි කියලා මට බලපාන්නේ නැහැ. ඒකට බලපාන්නේ ඇටි මං කියලා දෙන්නම් පස්සේ
මේක ඕගොල්ලන් දැනගන්න හම්බෙයි ඉදිරියේදී අපිට ඉවර කරගන්න පුළුවන් අඩු ගන්න මේ නඩු තීන්දුවක් කිව්වොත් මට ඇති මේක හැඳින්වීමක් විනාඩි 6කට වඩා නැහැ. ඉතින් මේකෙදී කර්ෂෝ නඩුවේදී සිද්ධ වෙච්ච වැඩේ තමයි ඒ නඩු තීන්දුව මම මෙහෙමයි. ඒදී නඩුව කියලා ඉන්න ඒකෙදී සුදු ජාතික කාන්තාවකට එයාගේ යම්කිසි කාරණයක් සම්බන්ධව ඒගොල්ලන්ට බලපාන්න ඕනේ කියලා ඒගොල්ලෝ හිතුවේ ඒගොල්ලන්ගේ කියන පල්ලෙහා නීතිය. නමුත් මෙයාගේ දේපල වලටත් ඒ කාලේ බලපෑමක් තිබිච්ච නිසා ඒව වෙනස් කරේ නෑනේ සුදු ආපුවම මෙයාගේ නීතිය මෙයාගේ දේපල වලටත් උඩරට නීතිය බලපෑවා. ඒකට ඒගොල්ලෝ කැමති වුණේ නෑ උඩරට රජුරුවන්ගේ නීතියට යටත් වෙන්න. ඒ රජුරුව යටත් කරන්නේ මේගොල්ලෝ ආවේ. මේගොල්ලන්ට ඕන මේ නීතිය වෙනස් කරන්න. නමුත් ඒක ඉල්ලුවට එහෙම උනේ නෑ. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණයක් ආවා එහෙම වෙනසක් කළ නැති ඉන්න. ඒ සුදු ස්විස් ජාතික කාන්තාව ඒ කර්ෂෝ නඩුවේදී උද්ගත වූ ප්‍රශ්නේදී ඒ දේපල වලටද ඒ නීතිය බලපානවා කියලා. නමුත් ඊට අවුරුදු 20 ගානකට පස්සේ විලියම් මෙදිරියෝ රොබර්ට්සන් දැන් මේක 1862 උනේ 1886 දී ඔයගලන්ට පේනවා ඇති 1886 දී විලියම් මෙදිරියෝ රොබර්ට්සන් කියන නඩුවේදී මේක නිෂ්ප්‍රභා වුණා. ඊට පස්සේ එතනින් පස්සේ විලියම් මෙදිරියෝ රොබර්ට්සන් නඩුවෙන් පස්සේ උඩරට නීතිය සම්පූර්ණයෙන්ම පුද්ගල නීතිය බවට පත් වෙනවා. ඔන්නෝක තමයි මේ නීතිය බලපෑම ඔයගොල්ලෝ හරිය පැහැදිලිව ඒක ලියා ගන්න ඕනේ. ඉතින් ඒක නිසා මම ඕනනම් කෙටියෙන් කියන්නම්. මේ කෙටියෙන් ඕගොල්ලන් ලියන්න දැන් ඕක විභාගෙට එන කොටසක්. ඒක නිසා. එතකොට මේ විනාඩි ගන්න අපිට ඇති වෙයි. ඒකද ඉක්මනින් ලියා ගන්න. අර ටික ලිව්වනේ. මෙහෙම ලියන්න. දැන් කර්ෂෝ එදිරියෝ කියන්නේ ඉංග්‍රීසියෙන් කියන්නේ versus කියන එක. කර්ෂෝ versus නිකෝල්. එහෙම නැත්නම් කර්ෂෝ ඉංග්‍රීසියෙන් ලිව්වනම් ඔය නඩු නීති ලියන්න ලේසි ඔබට. කර්ෂෝ මම ඒකයි මේ පෙන්නුවේ. කර්ෂෝ එදිරියව නිකෝල් කියන නඩුව. කර්ෂෝ එදිරියව නිකෝල් 1862 තීරණය අනුව හරි උඩරට ප්‍රදේශවල නඩුකර සියල්ලක් සම්බන්ධයෙන්ම සම්බන්ධයෙන් උඩරට නීතිය යෙදිය යුතු බව තීරණය විය. මේදී අර කාරණා ලියා ගන්න පොඩ්ඩක්. මේදී ඒ යුරෝපීය කාන්තාවක්ගේ දේපල සම්බන්ධව ප්‍රශ්නයක් උද්ගත විය. මේදී උඩරට නීතිය බලපාන බව තීරණය විය. යුරෝපීයන් සාමාන්‍යයෙන් සිංහල චාරිත්‍ර අනුව කටයුතු කිරීමට කැමැත්තක් නැති නිසා කැමැත්තක් නොවී. දැන් පැහැදිලිනේ. ඊට අවුරුදු 25කට පමණ පසුව විලියම් මෙදිරියෝ රොබර්ට්සන් විලියම් මෙදිරියෝ රොබර්ට්සන් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙහෙම ලියන්න. විලියම් මෙදිරියෝ රොබර්ට්සන් විලියම් මෙදිරියෝ රොබර්ට්සන් 1886 ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණාධිකරණ තීන්දුවක් මගින්. මොකද මේ පූර්ණාධිකරණයක් කියන්නේ ඕවා ඉස්සරහදී ඉගෙන ගන්නවා. ඊළඟ සතියේ මම කියලා දෙන්නම්. ෆුල් බෙන්ච් තීරණයක් කියන්නේ ඔයගොල්ලෝ දන්නවනේ ඔය ශ්‍රේෂ්ඨාධිකරණ නඩුකාර 5 දෙනා 9 දෙනා දෙන තීරණ තියෙන්නේ. ඒව තමයි පූර්ණාධිකරණ ෆුල් බෙන්ච් කියන්නේ. ඒක මම කියලා දෙන ඊළඟ සතියේ. පූර්ණාධිකරණ තීන්දුවක් මගින් කර්ෂෝ නඩුව අධිතීරණය කර නිෂ්ප්‍රභා කරන ලදී. අධිතීරණය කර නිෂ්ප්‍රභා කරන ලදී. මේ අනුව අද දවසේ උඩරට නීතිය උඩරට සිංහලයන්ට පමණක් බලපාන පුද්ගල නීතියක් බවට පත් වී.
පුද්ගල නීතියක් බවට පත් වේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ආවේ. තව අපිට එක විනාඩියකට වැඩිය නැහැ. දැන් මම හිතන්නේ මම මෙතනින් ඔයගලගේ ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අහන්න. නැත්නම් මැසේජස් හරි කමන්නේ මට එවන්න මේ ඒවත් දැනගන්න පුළුවන් ඔයගලන්ට මේ නැත්නම් මගේ ෆෝන් කෝල් එකක් දීලා අහන්න 07729811123 ඔය ටෙලිෆෝන් නම්බර් එක ළඟ තියාගත්තාම පුළුවන් වෙයි දැනගන්න. මේ එතකොට මේකෙදී මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න ඕනේ ලාව. ඒකේ ප්‍රශ්නයක් නැහැ. එතකොට මේක හොඳින් කරන්න ඕනි. ඉතින් අද මම මුලින් ඉඳන් ගත්තොත් අද විනාඩියක සමරි එක කියන්නම්. මේකෙදී මේක කොලේ නේද? මේකෙදී ඔය නඩු තීන්දුව දෙක එකක් කර්ෂෝ versus නිකෝල් අනිත් එක විලියම් එදිරිව රොබර්ට්සන් කියන නඩුව. පේනව නේද? විලියම් එදිරිව රොබර්ට්සන්. හරි කර්ෂෝ versus නිකෝල්. හරි. එතකොට දැන් අද සමරි එක ගත්තොත් මේ විනාඩියෙන් කියන්නම් මුළු මේකෙදි මම හැඳින්වීම කිව්වා ඉස්සලාම සිලබස් එක කරන්න ඕනේ මොනවද ඔයගොල්ලෝ ඊළඟට අපි කතා කළා මේකේ තියෙන ප්‍රධාන මාතෘකා ටික ඊළඟට ලංකාවේ නීතියේ බෙදීම සැකස්ම ගැන කෙටියෙන් සාකච්ඡා කළා ලංකාවේ නීති පද්ධතිය ගැන ඊට පස්සේ අපි පටන් ගන්න රෝමලන්දිස් නීතිය සහ ඉංග්‍රීසි නීතිය ඊළඟට උඩරට නීතියේ කොටසකුත් කළා මේකේ කොටසයි 34 වෙනි නීති කළ නීති මූලාශ්‍ර තමයි ඊළඟ සතිය ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්නේ ඒක නිසා හැම කෙනාම ඉතා උනන්දුවෙන් මේක කරන්න කියලා මම ඔයගලන්ට ආරාධනය කරනවා. ඉතින් ඒක ඒ විදිහට කරන්න. මොකද මේ විභාගයට ලේසි නෑ මේක. හොඳට ફોකස් කරලා උත්තර ලියුව නැත්නම් ලෝ පාස් වෙන්න බෑ. ඒක නිසා ඒක හොඳටම මේ තේරුම් අරගෙන ඔයගොල්ලෝ ඒක කරන්න ඕනේ. එතකොට පොත්පත් තියාගන්න ඕනේ. මොන්ටෙක්ස් පොතක් හරි CR පොතක් හරි ලියන්න තියාගන්න. ෆයිල් උත්තර පත්‍ර දාන්න ෆ්ලූට්ස් දාන්න ඒ ඔක්කොම එක ෆයිල් එකක් තියාගන්න. thank you ඩිල්කි එතකොට හරිය ඔක්කොටම thank you. එහෙනම් ඔයගලන්ට මේ මොන හරි තේරෙන්නේ නැති ගැටලුවක් තියෙනවා සියලු දෙනාටම ස්තුතියි. එහෙනම් සියලු දෙනාට සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් කොයි හදාගන්න නැතුව කොරෝනා වලින් බේරිලා මම මේ මුවාරෙන් දාවල් නැති මේ දිග හොල් එකේ මම තනියෙන් ඉන්නේ හින්දා හැම කෙනෙක්ම මේ මාස් රෝමේව දාගෙන පුළුවන් තරම් සුරකිව ඉන්න කියලා තමයි අපි උපදෙස් දෙන්නේ. මොකද අපිට අපේ රටේ මිනිස්සු අවශ්‍ය නිසා. ඉතින් මොනවා හරි තියෙනවා නම් කතා කරලා කියන්න.